Okay, let's get started. Now, am I audible to everyone? Chula, am I audible? Chula? Yes, sir. Yeah. Now, hang on here. Hello. All right, okay. Okay. So, good morning, everyone. So, if you all have any questions, so if you can't hear me, please send me a message so I can get adjusted with all audio devices. So, very good morning on a Thursday morning. So I thought of giving some refresh lectures to you all because during this pandemic we couldn't meet and we couldn't finish the Foundation 8 course. So many people inquired with me also to have some refresh classes. Therefore, today early in the morning, I am taking to you all with your whole memory lane. So I hope everybody is safe and sound. So let's get started, right? මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක ගොඩක් කාලයක් හම්බ වෙන්න බැරි වුණා. ඒක හින්දා ගොඩක් අයින් විශාව අපි රිෆ්‍රෙෂ් ක්ලාස් එකක් තියමු කියලා පටන් දේවල් අමතකයි කියලා. ඒක හින්දා තමයි දැන් මේක දිගටම බලාගෙන හිටියත් මේක මම අරන පාටක් නැහැ. ඒ නිසා මම හිතුවේ අපි පරණ දේවල් චුට්ටක් මතක් කරගන්නත් එක්ක මේ වගේ සෙෂන්ස් දෙකක් අපි කරමු කියලා. ඉතින් අද මේ උදේ පාන්දරම මම හිතන්නේ ඔක්කොටම පහසුයි. උදේ පාන්දර අපහසු නම් අපි ඊළඟ ඒවා අපිට අවශ්‍ය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අද ක්ලාස් එකට අපි ෆවුන්ඩේෂන් 8 එකේ වගේම අලුතින් කට්ටිය ජොයින් වෙනවා. සමහරු පටන් ගන්න තියෙන ක්ලාස් එක. මම මුලින්ම කියන්න ඕනි ඒ සියලු දෙනාටම අපි දැන් අද කතා කරන දේවල් සමහර විට නොතේරෙන්න පුළුවන්. නමුත් ෆවුන්ඩේෂන් 9 එක පටන් ගන්න ඉන්න කට්ටිය ඒගොල්ලන්ට ඒක කිසිම මේ දෙයක් බය වෙන්න දෙයක් අවශ්‍ය නැහැ. ඒ තියරි පාර්ට් එක මේ අපි ක්ලාස් එකේදී සම්පූර්ණයෙන්ම කරනවා. ඊට පස්සේ ආපහු ඕගොල්ලන්ට මේ සෙෂන් වල මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් වෙනකොට ටික තේරෙයි. නමුත් දැන් මේ කියලා කරලා තියෙන සියලුම දේවල් අපි ෆවුන්ඩේෂන් කෝස් 8 එකේ කරලා තිනවා. අද මම ප්‍රශ්න 10ක් 11ක් සාකච්ඡා කරන්න යනවා මේ පැය එකමාරක් ඇතුළත. එතකොට ඔයගොල්ලන් දන්නවා සාමාන්‍ය මේ සෙෂන්ස් වල ඔයගොල්ලන් කලින් සහභාගී වෙලා තියෙනවා. ඒකින් ඔයගොල්ලන් දන්නවා කොහොමද වෙන්නේ කියලා. ඉතින් බොහොම සරල දේවල් ටිකක් මුලින්ම අපි පටන් ගමු. ඊට පස්සේ අපි සිලබස් එකේ පිළිවෙලට ටික සාකච්ඡා කරගෙන යමු. ප්‍රශ්න වලින් තමයි දිගට කරන්න හිතන් ඉන්නේ. මොකද ප්‍රශ්න ගියාට ඒකේ එක්ස්ප්ලනේෂන් එකත් එක්ක එනකොට ඔයගොල්ලන්ට අපිට ඒක ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් ටිකින් ටික බලමු කොහොමද මේක වෙන්නේ කියලා. right. සියලු දෙනාට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන එක පැහැදිලිව පේනවද? මගේ ස්ක්‍රීන් එක සියලු දෙනාට පැහැදිලිද කියලා පොඩ්ඩක් කියන්න. චූලා. right. හරි. හොඳයි. okay. එහෙනම් අපි පටන් ගමු. right. මම ප්‍රශ්න වලින් පටන් ගන්නම්. right. බලමු පළවෙනි ප්‍රශ්නේ දාලා. බොහොම සරල දෙයක් අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ. බලන්න මේ ප්‍රශ්නේ කියවලා. සමහර කට්ටියට මේ වගේ තියෙන අපි පාවිච්චි කරන vocabulary එක පැහැදිලි නොවෙන්න පුළුවන් අලුත් කට්ටියට. නමුත් පරණ කෙනෙක්ගේ ප්‍රශ්නයක් නැහැ මේ වචන ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ කියවන්න. ඔයගොල්ලන් කමෙන්ට් සෙක්ෂන් එකේ මේකේ ඔයගොල්ලෝ A ද B ද C ද කියලා කමෙන්ට් කරන්න කියලා තියෙන්නේ. right. කමෙන්ට් සෙක්ෂන් එකේ A ද B ද C ද කියලා හරි උත්තරේ කමෙන්ට් කරන්න. මම උත්තරේ පැහැදිලි කරලා දෙන්නම් සහ ප්‍රශ්න පැහැදිලි කරලා දෙන්නම්. ඒක පුළුවන් විදිහට හැමෝම කමෙන්ට් කරන්න. ඒක උඩ මට ලේසි බලන්න. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේ. The term accommodation as applied to the eye refer to its ability to, right? So
So what do you mean by accommodation? Accommodation කියන්නේ මොකක්ද කියන එකයි මේකෙන් අහන්නේ. දැන් හිතන්න හදිට වැස්ස මම දැන් නෝගන්න මේක සද්ද ඩිස්ටර්බ් වේද කියලා කොළඹට වැස්ස. හොඳයි right. The term accommodation කියන්නේ මොකක්ද? බලන්න A. Control the light intensity falling onto the retina. Controlling the light intensity falling into the retina. Retina එකට ආලෝකයේ තත්ත්වය ලැබීම පාලනය කිරීමක්ද. B. Erect the inverted image formed on the retina. Erect the inverted image formed on the retina. ඒ කියන්නේ අපේ retina එකට ලැබෙන පින්තූරය උඩු යටි කුරුල්ලාන වැටෙන්නේ ඒක ෆිලිං කරලා දෙන එකද. C. Vary the focal length of the lens. Vary the focal length of the lens. අපි කියන්නේ crystalline lens එකේ focal length එක වෙනස් කරන කාර්යද කරන්නේ. D. Vary the distance between lens and retina. Retina එකයි crystalline lens එකයි අතර distance එක වෙනස් කරන එක. Accommodation. මොකක්ද accommodation කියලා කියන්නේ? දැන් ධ්‍යාන බලන්න තක්කල ආන්සර් එක. Accommodation කියන්නේ මොකක්ද? ඔව්. පරිපක්ෂ chat කරන මම දැන් තුන්වෙනි ගියදර ඇවිල්ලා තියෙනවා. So what do you mean by accommodation? So what do you mean by accommodation? මම තත්පරකට දීලා මම අප උත්තරට යන්න. ගාබුණාට කමන්නේ නැහැ. සිළු දනාම මේ chat කරන්න. Right. The term accommodation applies to the eye. What do you mean by accommodation? Control the light intensity falling on the retina. Erect the inverted image form on the retina. Vary the focal length of the lens. Vary the distance between the lens and retina. Right. Okay, Anna. Sure, what the question? Right. Right. Hi. Mama ingin kelim uttara enna. Right. Microphone mute karanna. මම අපෝ දැන් ප්‍රශ්න ගන්න. දැන් ඔයගොල්ලන් අපි ඉගෙනගෙන තියෙනවා accommodation means. Accommodation කියන්නේ අපේ ඇහි තියෙන ability එක අපේ ඇහි තියෙන හැකියාව විවිධ දුර තියෙන වස්තුන් ඇහැට ફોකස් කරගන්නේ කොහොමද කියන එක. දැන් අපි දන්නවා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඇහැ කැමරාව එකක් වගේනේ. right ඇහැ කැමරාවක් වගේ. ඒක කැමරාව නම් අපිට focal length එක අපි දුර තියෙන වස්තුන් ફોකස් කරන්න පුළුවන් කැමරාව ફોකස් කරලා. ඒත් එක්කම ළඟ තියෙන දේවල් ફોකස් කරන්න පුළුවන් කැමරාව ફોකස් කරලා. නමුත් අපි ඇහි කොහොමද මේ ફોකස් එකක් වෙන්නේ? ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ඇහි refractive medias කීපයක් තියෙනවා. ප්‍රධාන refractive media එක තමයි cornea එක. ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ ඊළඟ refractive media එක තමයි අපේ crystalline lens එක. ඒකට අපි ඇහැට ફોකස් එකක් ලැබෙන්නේ කොහොමද? විවිධ දුර තියෙන වස්තු එක එක දුර තියෙන වස්තු අපි ඇහැට precisely focus කරගන්නේ කොහොමද? ඒ අපි precisely focus කරගන්න හැකියාව තියෙන්නේ අපේ ඇහි lens එකට. අපි සාමාන්‍ය අපේ ඇහි lens එකට සාමාන්‍ය lens එක කියලා කියන්නේ අපි කියන්නේ crystalline lens එක. crystalline lens එක. right? crystalline lens එක. ඒක මේ ඇහි crystalline lens එකේ තියෙන හැකියාව flexibility එක ඉන්න තමයි අපේ විවිධ දුර වස්තුන් focus කරගැනීමේ හැකියාව තියෙන්නේ. අපි දුර මේ accommodation කියන එක අපි define කරලා තියෙන උගට මතක ඇති. The ability of the crystalline lens to focus different distances by changing its dioptric value. So the accommodation is the ability of crystalline lens to change the dioptric value. Hey, crystalline lens එක flat වෙලා තා lens එක bulge වෙලා right ඇහැට ફોકસ කරගැනීමේ හැකියාව විවිධ දුරවල් වල තියෙන වස්තුන් ફોકસ කරගැනීමේ හැකියාවට තමයි අපි accommodation කියලා කියන්නේ. The crystalline lens. Accommodation means the ability crystalline lens to focus different distances. Right? එතකොට බලන්න
ඒක ලෙන්ස් එකේ කර්වේචර් එක වෙනස් වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි අපිට ඒ විවිධ දුර තියෙන වස්තුන්ගේ ફોકસ එක අපිට රෙටින එකට ફોકસ කරගන්න පුළුවන්. ඒකද මේකට බලන්න අපිට answer එක තමයි C. Vary the focal length of the lens. C තමයි answer එක. මොකද vary the focal length of the lens. ඒක බලන්න දැන් මේකේදී මම පිටුර දීලා තියෙනවා. මගේ දෙවෙනි ප්‍රශ්නේ මේකට අදාළ ප්‍රශ්නයක් තමයි බලන්න මේ දෙවෙනි මේ accommodation කෙනෙක්. මේ බලන්න සාමාන්‍යයෙන් අපි ක්‍රිස්ටයින් ලෙන්ස් එක තියෙන විදිය. අපි සාමාන්‍යයෙන් දුර බලනකොට ඔයගලන් දන්නවා ක්‍රිස්ටයින් ලෙන්ස් එක මෙහෙම suspension ligaments වලින් ක්‍රිස්ටයින් ලෙන්ස් එක සිලියරි බොඩි එකට ඔයගලන් දන්නවා මේ සිලියරි බොඩි එක මේ ලෙන්ස් එකේ හරස් කඩක් අපි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක සිලියරි බොඩි එකට attach වෙලා තිනවා මේ suspension ligaments වලින්. ඒක අපි දුර බලනකොට ලෙන්ස් එකේ මෙහෙම ෆ්ලැට් වෙලා තියෙන්නේ. දුර බලනකොට ෆ්ලැට්. මේකේ මෙකැනිසම් එක මම ඔයගලන්ට පෙන්නලා තියෙනවා. මම පොඩි චුට්ටක් පුළුවන් නම් මම පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් දැන්. right. මේ බලන්න ලෙන්ස් එක ෆ්ලැට් වෙලා තියෙනවා. ඒක දුර තියෙන දේවල් ફોકસ කරගන්න ලොකු පව එකක් අවශ්‍ය නැහැ ලෙන්ස් එකට. ඒක බලන්න ලෙන්ස් එක ෆ්ලැට් වෙලා තියෙනවා. නමුත් අපි ළඟ බලනකොට වෙන්නේ මොකද? මේ සිලියරි බොඩි එක ඇකිලෙනවා. මේ සස්පෙන්ෂන් ලිගමන්ට් රිලැක්ස් වෙනවා. ලෙන්ස් එක බල්ජ් වෙනවා. ලෙන්ස් එක බල්ජ් වෙනවා. right. මේ දේ මම පැහැදිලිව ඇඳලා කරලා කියලා දීලා තියෙනවා ඔයගලන්ට. ඒක බලන්න මේ වෙලාවේදී වෙන්නේ පළවෙනි අවස්ථාවේදී distance objects හොඳට හැර ફોકસ වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි වෙලාවේදී lens එක බල්ජ් වෙලා තියෙනකොට වෙන්නේ මේ හරියේ මොකද වෙන්නේ ළඟ තියෙන වස්තුන් හැර ફોકસ වෙනවා. accommodation. right. Accommodation is the ability of crystalline lens to change its dioptric value. right. crystalline lens එකට කාච බලය වෙනස් කරගැනීමේ හැකියාව. මොකද වෙනස් කරගන්නේ? විවිධ ඩිස්ටන්ස් වල තියෙන වස්තුන් ફોકસ කරගන්න. ඒ හැකියාව තමයි අපි කියන්නේ accommodation කියලා. පැහැදිලිනේ? ඒක පළවෙනි accommodation කියන්නේ the change in the dioptric value of the crystalline lens. The ability of crystalline lens to change its dioptric value to focus different distances. ඒක මම 100,000 වාරයක් කියලා දීලා තියෙනවා accommodation කියන එක. ඉන්න ඔය ප්‍රශ්න වලට එනවා වරද්ද ගන්න එපා. The ability of crystalline lens to change its dioptric value. ඒ dioptric power එක වෙනස් වෙනකොට එක එක දුර තියෙන මේ වස්තුන් ફોકસ කරගන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ මේක අපේ වයසට යනකොට මේ accommodation ability එක අපේ ඇහි අඩු වෙනවා. හරිනේ. ඉතින් අපි ඇත්තටම ගත්තොත් අවුරුදු 10 14කින් පස්සේ සාමාන්‍ය පුද්ගලගේ accommodation value එක එන්න අඩු වෙනවා. එන්න අඩු වෙනවා. දැන් අපිටම අවුරුදු 5ක ළමයෙක් ඉන්න accommodation ability නෙමෙයි අවුරුදු 17ක 15ක ළමයෙක් තියෙනවා. අවුරුදු 14ක 15ක ළමයෙක් ඉන්න accommodation ability එක නෙමෙයි. ඒ කියන්නේ මේ වක්‍රතාවයේ ලෙන්ස් එක වෙනස් කරගැනීමේ හැකියාව නෙමෙයි අවුරුදු 30ක එක්කෙනෙකුට තියෙන්නේ. ඒ අවුරුදු 40 වෙනකොට මේ වක්‍රතාවය වෙනස් කිරීමේ හැකියාව හොඳටම අඩු වෙනවා. ඒක මොකද වෙන්නේ? දුර දේවල් ફોકસ වෙනවා. නමුත් මේ ලෙන්ස් එකේ බලය flexibility එක අඩු වෙන හින්දා ළඟ ફોકસ කරගන්න හැකියාව අඩු. ඒකයි press myopia කියන්නේ. මේ අපි කතා කරලා තියෙනවා. ඉස්සරහට අපි ඒක වැඩි දුර කතා කරමු. right. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නට යමු. ඒකත් මේ accommodation වලටම අදාළ ප්‍රශ්නයක්. අපි දෙවෙනි ප්‍රශ්නේ යනවා. බලන්න number 2. right. විනාඩියක් කරගෙන මේක ටක් ගාලා ආන්සර් කරන්න බලන්න. මම කියවන ප්‍රශ්නේ. How do you think that the eye change in order to focus on near or distance objects? අරකට හරියට සමාන ප්‍රශ්නේ. බලන්න. How do you think that the eye change in order to focus on near or distance objects? බලන්න. A. The lens moves in and out. The lens moves in and out. Lens එක in and out වලට move වෙලා තමයි focus කරගන්න ඕනේ කියන්නේ. එහෙමද? Or answer B. The retina moves in or out. ඇහි තියෙන retina එක moves in or out. C. The lens become thinner or thicker. The lens become thinner or thicker. D. The pupil gets larger or small. The pupil gets larger or small. You know what is pupil. Pupil is the circular opening at the center of the iris. Then මම මේ හැම දෙයකටම තියෙන definition එක. අපි දන්නවා ඇහි බබා pupil එක කියන්නේ මොකක්ද කියලා. නමුත් අපි හරියට define කරගෙන දැනගන්න ඕනේ මොකක්ද pupil එක කියන එක. right? Pupil means අපි ඉගෙනගෙන තියෙනවා the pupil means the circular opening at the center of the iris. right? හරි. එතකොට
එක එක දුරවල් වල තියෙන distance වල තියෙන එක එක distances වල තියෙන images focus කරගන්නකොට ඇහි මොකද සිද්ධ වෙන දේ? What do you think that the eye change in order to focus near and distance objects? දුර සහ ළඟ තියෙන objects focus කරගන්නකොට ඇහි සිදුවන කාර්යය මොකක්ද? ටග්ගල chat කරන්න බලන්න ටග්ගල උත්තරේ දාන්න. බලන්න A, the lens moves in and out. Lens moves in or out. අපේ හැදෙන lens එක ඉස්සරහට පිටිපස්සට වෙනස් කරනවා focus lens එක වෙනස් කරගන්න. The retina moves in and out. The lens එකයි කොනේ ඔක්කොම retina එක ඉස්සරහට පිටිපස්සට වෙනවා. C, the lens become thicker or thinner. The lens become thicker or thinner. Right. D, the pupil gets larger or small. මොකද මේ දෙකෙන් වෙන්නේ. ටග්ගල දාන්න බලන්න. දන්නවා දැන් මම ඉස්සර කලිමුත් කියලා දුන්නා. Right? Right. Okay. Very good. අපි බලමු මම යනවා ආන්සර් එකට කලින් විදිහමයි දැන් ඔයගොල්ලන්ට කියනවා මේ පින්තූරේ answer C, the lens become thicker or thinner. Lens become thicker or thinner. answer එක C. ඒක බලන්න ක්‍රිස්ටල් lens එකේ තියෙන ability එක මෙහෙම ක්‍රිස්ටල් lens එක මේ වගේ biconvex structure එකක්. දැන් ක්‍රිස්ටල් lens එක මම මේක අන්තිම ප්‍රශ්න දාලා තමයි ක්‍රිස්ටල් lens එක ගැන ඔයගොල්ලන් මොනවද දන්න දේවල් කියලා බලමු අපි right. මේ ක්‍රිස්ටල් lens එක කියන එක biconvex structure එකක්. ඔයගොල්ලෝ දන්න biconvex structure එකක් කියන්නේ මොකද්ද කියලා? දෙපැත්තම උත්තල මේ වගේ biconvex structure එකක්. Right? So ability of crystalline lens to change its dioptric value. කොහොමද dioptric power එක වෙනස් කරගන්නේ? lens එක thin and thick වෙලා. දැන් thin වෙනකොට අපේ බලය අඩුයි. ඒතර දුර දේවල් ફોකස් වෙනවා. thick වෙනකොට බලය වැඩි. ඒතර මොකද වෙන්නේ? ළඟ දේවල් ફોකස් වෙනවා. So the lens එක thin වෙලයි thick වෙලයි right තමයි අපේ ඇහැට images focus කරගන්නේ. හොඳයි. එතකොට මේකට විශේෂයෙන් බලපාන ciliary muscle එක මේකට innervated nerves මොනවාද අපි ඔක්කොම දන්නවා දැන් මේ ඔයගොල්ලන්ට. එතකොට ළඟ දුර ළඟ focus වෙනකොට මොනවාද සිදුවන කාර්යයන්? ඇහි pupil එකට මොකද වෙන්නේ? ඇහි තියෙන versions එකට මොකද වෙන්නේ? ඒ කරන්දර ඔක්කොම අපි ඉගෙනගෙන තියෙනවා. අපි ඉස්සරහට වැඩිදුර ඉගෙන ගමු. දැන් අපි බලමු මම නිකමට ඔයගොල්ලන්ට පෙන්නනවා චුට්ටක් බලන්න. මෙන්න මේක. right දැන් බලන්න. දැන් මේ බලන්න lens එක non accommodate. ඒ කියන්නේ දුර බලනකොට තියෙන විදිය. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ගේ දකුණු පැත්ත picture එකෙන් තියෙන ළඟ බලනකොට තියෙන විදිය මේ පැත්ත accommodate කරලා. right දැන් මේ පැත්තේ තියෙන බලන්න. මේ පැත්තේ තියෙන බලන්න. lens එක thin වෙලා තියෙන්නේ. දැන් අපි මේක චුට්ටක් පොඩ්ඩක් play කරලා පෙන්නන්නම්. of accommodation is the contraction of the ciliary body mediated by the distribution of forces via all elements of the zonular apparatus. The resultant changes in refraction are due to the increased thickness of the lens and the increased curvature of the anterior and posterior capsule. The complex anatomy of the vitreous zonule results in traction on the vitreous membrane peripherally and traction on Weigert's ligament connecting the posterior capsule and vitreous membrane. During accommodation, the ciliary body moves forward and centripetally, and at the same time, the posterior zonular attachments, interconnected with the vitreous membrane and the posterior lens capsule, are also stretched, contributing to the shape changes in the lens. During disaccommodation, the lens returns to its original non-accommodative state as a result of traction of the anterior zonules, accompanied by a return of the vitreous compartment and the shape of the vitreous membrane to its non-accommodated state. There is a reciprocal action of the anterior zonules and the posterior zonules. During ciliary body contraction, the anterior zonules lose tension, while the right. දැන් මම වහිනවද ආපහු? චුල මම වහිනවද? right. හරි. දැන් ඔයගොල්ලන් වීඩියෝ එක දකින්න ඇති. දැන් පැහැදිලි මොකද වෙන්නේ කියලා. දුර බලනකොට lens එක flat වෙනවා. ළඟ බලනකොට lens එක
බල්ජ් වෙනවා. හැබැයි ලෙන්ස් එක බල්ජ් වෙන වෙලාවේදී ලෙන්ස් එක බල්ජ් වෙන්නේ කොහොමද? සිලියරි බොඩි එක දෙපැත්තෙන් තද වෙනවා. මේක අපි ත්‍රිමාණව හිතන්න ඕනේ. වටේම තද වෙනවා. එතකොට සොනියුස් මේ සස්පෙන්ෂන් ලිගමන්ට්ස් රිලැක්ස් වෙනවා. හැබැයි අර බැලුමක් අදිනවා කියලා හිතන්න. බැලුමක් දාලා මෙහෙම අදිනකොට බැලුම් බොඩ දෙපැත්තෙන් මෙහෙම අල්ලලා අදිනකොට මොකද වෙන්නේ? ඒක ෆ්ලැට් වෙනවා. ඒ කියන්නේ අපි එතකොට මේ අදිනකොට ඇඟිලි ඇදිලා තියෙන්නේ. හැබැයි අපි බැලුම බල්ජ් කරනකොට අපෝ අදින එක අතාරිනකොට ඇඟිලි රිලැක්ස් වෙනවා. ඒක තමයි මේ සස්පෙන්ෂන් ලිගමන්ට්ස් රිලැක්ස් වෙන්නේ. අපි ඒවා අලුත් ක්ලාස් එකක් පස්සේ අපි පැහැදිලිව කතා කරනවා. දැන් ඔයගොල්ලන්ට මේවා මම කියලා දීලා තියෙනවා. ඒක දෙන්න පැහැදිලි. right. එතකොට මේ ඔයගොල්ලන් දැන් මේ accommodation කියන එක දැන් හොඳට ඔළුවට යන්න ඕන දෙයක්. මොකද මේක හරි වැදගත්. right. මේක හරි වැදගත් ක්‍රියාවලියක් මේ accommodation කියන එක. ඔයගොල්ලන් දැන් මේ චූටි වීඩියෝ එක දැක්කා. ඒක මම ආපහු මේ වීඩියෝ එක මේ සෙෂන් එක අන්තිමේදී ආපහු මම පෙන්නන්න ඕන චුට්ටක් අදහසක් ගන්න සම්පූර්ණ වීඩියෝ එකම පොඩි විනාඩි 2-3 වීඩියෝ එකක් right. ඒකට ඔයගොල්ලන් දන්නවා accommodation කියන එකේ දල අදහසක් ගින් තියෙනවා මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. මොකද මේක සමහර කට්ටිය මේක අවබෝධ කරගන්නේ නැහැ. කොහොමද ලෙන්ස් එක ෆ්ලැට් වෙන්නේ? ලෙන්ස් එක ෆ්ලැට් වෙනකොට සොනියුස් ඇදෙනවද ඇකිලෙනවද? රිලැක්ස් වෙනවද කියන දේ හරියට අවබෝධයක් නැහැ. දැන් මම කියලා තියෙනවා මේක සාමාන්‍ය ලෙන්ස් එක තියෙන්නේ අපේ සාමාන්‍ය සස්පෙන්ෂන් ලිගමන්ට්ස් එක්ක එකතු වෙලා තියෙන සාමාන්‍යයෙන් අර ඔයගොල්ලන් දන්නා පුෂ් බයික් එක බයිසිකලේ ස්පෝක් කම්බි වගේ right. බයිසිකලේ ස්පෝක් කම්බි තියෙන වටේටම තියෙනවා. ඒ වටේටම තියෙන දේවල් මැද තමයි ලෙන්ස් එක තියෙන්නේ. ඉතින් ඒවා ඔක්කොම ස්පෝක් කම්බි ටිකෙන් මැදුනොත් එහෙම දෙපැත්තට රිම් එක පැත්තට ලෙන්ස් එක ෆ්ලැට් වෙනවා. දැන් මෙතන තියෙන්නේ ඒකේ හරස් කඩක් නේ. right. මේ දෙන්නේ හරස් කඩක්. අපි කපලා බලන විදිහ සයිඩ් එකට බලන විදිහයි මේ තියෙන්නේ. ත්‍රිමාණ බලන විදිහ නෙමෙයි. ත්‍රිමාණ බැලුවොත් සස්පෙන්ෂන් ලිගමන්ට්ස් ගේ ලෙන්ස් එක වටේම තියෙනවා. right. ඒ ටික මෙහෙම ඇදෙනකොට ලෙන්ස් එක ෆ්ලැට් වෙනවා. අපි මුළු බයිසිකල් රිම් එකම ඇකිලුවොත් එහෙම මොකද වෙන්නේ? අර ස්පෝක් කම්බි ටික ඇකිලෙනවා. ඒක ලෙන්ස් එක බැලුම වගේ එකක් නේ. ලෙන්ස් එක ටක් ගාලා බල්ජ් වෙනවා. ඒ දෙය පැහැදිලි ඇති. right. okay. අපි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට යමු. right. හරි ලේසි. මම බොහොම පටන් ගන්න තියෙන බොහොම සරල ප්‍රශ්න ටිකකින් හොඳේ. බොහොම සරල ප්‍රශ්න ටිකකින් පටන් ගන්න තියෙන. අපි ඊළඟ සෙෂන්ස් වලට යනකොට අපි සිලබස් එක අනුව ටිකක් හිතන්න ඕනේ ප්‍රශ්න වලට යමු. දැන් බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. කියවන්න බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. right. sorry. තුන්වෙනි ප්‍රශ්නේ කියවන්න. මම කියවන්න. A person cannot see the distance objects clearly. A person cannot see the distance objects clearly. right. පුද්ගලයාට දුර දේවල් පැහැදිලිව දැක ගැනීමේ හැකියාව නැත්නම් though he can see the near objects clearly. නමුත් එයාට ළඟ දේවල් බලා ගන්න පුළුවන්. He is suffering from the defects of vision called. ඔයගොල්ලන් දන්නවා. අපේ ගොඩක් දේවල් මේක හිතන්න පුළුවන්. ඒක සරලව හිතන්න. යම් කිසි පුද්ගලයෙකුට දුර පේන්නේ නැහැ. නමුත් ළඟ දේවල් පේනවා. එයා මොන වගේ කන්ඩිෂන් එකකින්ද ඉන්නේ? right. බලන්න cataract, hypermetropia, what we call is hyperopia, myopia and presbyopia. හරි සරලයි නේ. හරි සරලයි. දුර පේනවා. නමුත් එයාට දුර පේන්නේ නැහැ. නමුත් එයාට ළඟ පේනවා. The person cannot see distance objects clearly. දුර පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් ළඟ පේනවා. ටග්ගා chat එකේ box එකේ දාන්න බලන්න මොකද කියලා. ඉක්මනට chat කරන්න බලන්න. ඔව් මොකක්ද answer එක? right. They cannot see distance objects clearly, but they can see near objects. Right. Right. Okay. ටග්ගාලා කමෙන්ට් කරන්න බලන්න. ඒ cataract හැදුනම එහෙම වෙන්නේ. එහෙම නැත්නම් hypermetropia තිබ්බොත්ද? එහෙම නැත්නම් myopia තිබ්බොත්ද? එහෙම නැත්නම් presbyopia තිබ්බොත්ද වෙන්නේ. right. කොහොමද වෙන්නේ? right. අපි බලමු. The answer is myopia. ඔයගොල්ලන් දන්නවා what do you mean by myopia? What's the clear definition of myopia? myopia කියන එක හරියට describe කරන්න කොහොමද? මම මේ පින්තූරේම විස්තර කරන්නම්. ඔයගොල්ලන් දන්නවා myopia කියනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් හරියටම retina එකට focus වෙන්නේ නැහැ. retina එක ඉස්සරහටයි focus වෙන්නේ. නමුත් අපි එහෙම කිව්වට මදි. myopia definition එක ඔයගොල්ලන් හරියට ඉගෙනගෙන තියෙනවා. so මම අහුවොත් නිකමට හරිය ඔයගොල්ලන්ට structural question එකකට
එහෙම අහනවා ස්ට්‍රක්චරල් ක්වෙස්චන් එක. දැන් මේ ගොඩක් අය මේ කරගෙන යන්නේ MCQ කරනවා වගේ. ඔය මයික්‍රොෆෝන්ස් පොඩ්ඩක් මියුට් කරන්න. right මයික්‍රොෆෝන්ස් මියුට් කරන්න. දැන් බලන්න මම මේ මයෝපියා කියන එකේ හරි ඩෙෆිනිෂන් එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. myopia is focusing light rays in front of the retina කිව්වොත් වැරදි. right මම මේකේ ස්ටෙප්ස් තුනකින් myopia කියන එක විස්තර කරලා තියෙනවා. කොහොමද? මෙන්න මෙහෙම මම ආපහු කියන ඔයගොල්ලන්ගේ notes වල ලියාගෙන ඇති. අපි බලමු මෙන්න මෙහෙමයි myopia කියන එක හරියට describe කරන්න මෙහෙමයි. When the parallel rays of light, right, parallel rays of light, දැන් ඔයගොල්ලන්ට වෙනවා මේ විදිහට තියෙන parallel rays of light. parallel කියන්නේ සමාන්තර ආලෝක කිරණ. ඒක මේ සමාන්තරයි කියන්නේ මොකද්ද? අපි දන්නවා සමාන්තර නම් මේක සාමාන්‍ය මීටර් 5කට එහා. ඒ කියන්නේ මීටර් 6ක ඉඳන්වත් එන්න ඕන අඩුම තරමට. ඒක නැත්නම් අනන්තය ඉඳන් එන්න ඕනේ. අනන්තය කියන්නේ මීටර් 6කට එහා. මීටර් 6 ඕ ඊට එහා තමයි අපි අනන්තය කියලා ගන්න. මම කියලා දෙනවා ඇයි ඒ කියලා. right. එතකොට parallel rays of light comes and focus in front of the sensitive layer of the eye or the retina, right? Parallel rays of light comes and focus in front of the retina. Right? Parallel rays of light comes and focus in front of the sensitive layer of the eye, in front of the retina. When the eye is at accommodation rest. When the eye is at accommodation rest, accommodate නොකරන වෙලාවට ඒක හරිම important. and a accommodation rest, accommodation relaxed, or eyes at its physiological conditions කියලා කිව්වොත් විතරයි ඔයාට ඒකට ලකුණු ලැබෙන්නේ. නමුත් මෙතන multiple choice question එකට එහෙම ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම answer එක ගන්න පුළුවන්. right? එතකොට what do you mean by myopia කියලා කිව්වොත් the parallel rays of light comes and focus in front of the retina when the eye is at accommodation rest. Accommodation rest. හරිනේ. ඒක හයිපරෝපියත් එහෙමයි. right? අපි කියනවා. so ඉමෙට්‍රෝපියා කියන එකත් මම කියලා දෙනවා. ඉමෙට්‍රෝපියා මතක නේවා. ඒ දේවල් අපි ඒක බලන්න මේක correct කරගන්නම් කරගන්න මයෝපියා නම් we should use diverging lenses. ඒ කියන්නේ minus lenses දාන්න ඕනේ අපහු. මෙතන මේ focus වෙලා තියෙන එක රේඩියන් පැත්තට තල්ලු කරන්න. right? මේ වගේ calculations ඔක්කොම හදන්න අපි දැනගන්න ඕනේ. අපි ඒවා හිමීට පස්සේ බලමු. ඒක පැහැදිලිනේ. ඒ මයෝපියා කියන දේ තමයි අපි කියන්නේ short sightedness. ළඟ පේනවා දුර පේන්නේ නැහැ. short sighted කියන්නේ කොට ළඟ තියෙන දේවල් sighted ළඟ පේනවා. that means you are not able to see the distance clearly, right? So you don't have a distinct vision for distance, right? So you can see near myopia. මේ වගේ මේ සරල දේවල් පටල ගන්න එපා. මේ සරල දේවල් ඕගන්න මම මේවා මේ 10000 වරක් කියලා දීලා තියෙනවා මේ myopia කියන එක මතක් කරලා definition එක ලියනකොට කොටස් තුන ලියන්න ඕනේ. Parallel rays of light comes and focus in front of the retina or in front of the sensitive layer of the eye when the condition is at rest. Okay. So I'll move to the other question. Right. Number 4. Question number 4. Read it. A got his eyes tested. That got his eyes tested. A killer person කෙනෙක්. A got his eye tested. The optician's prescription for the spectacle reads as left eye minus 3 diopters, right eye plus 350 diopters. Right? The person's condition is called as. දැන් කෙනෙක් ගිය ඇස් දෙක චෙක් කරගන්න. වම් පැත්තේ minus 3 diopters කියන්නේ 3 කියලා දීලා තියෙන්නේ. right eye plus 350 diopters. මේ condition එක මොකක්ද? මේ condition එකට කියන නම බලන්න. condition called as what? Is it presbyopia? Is it myopia? Is it astigmatism? Or is it anisometropia? මේ වගේ terms මේ vocabulary එක මේක ඔක්කොම මේ වෙන ඔයගොල්ලන් දන්නවා දැන් මොකක්ද කියලා මේ. right අගල කමෙන්ට් කරන්න බලන්න මේ chat section එකේ. අගල කරන්න.
Okay, very good. So the name interact කරන්න तो lazy, right? Okay. මේක තමයි හොඳටම වැස්ස සද්ද එහෙම ගන්න බලන්න. Right, okay. So මම එක එක යනවා. So what do you mean by this presbyopia? Right? What do you mean by presbyopia? Right? Presbyopia means අපි සඳහන් වයස 40ක් වෙනකොට the accommodation ability එක අඩු වෙන එක. So at the age of 40, the lack of accommodation ability, right? The lack of accommodation ability. ඒක තමයි presbyopia කියන්නේ. මේ presbyopia එක අපි refractive error එකක් විදිහට සලකන්නේ නැහැ. Right? presbyopia කියන්නේ refractive error එකක් විදිහට සලකන්නේ නැහැ. උදාර අපේ lens එකේ තියෙන elasticity ගතිය අඩු වෙලා අරලි වෙනකොට focus කරගැනීමේ හැකියාව අඩු වෙන එකයි presbyopia කියන්නේ. So myopia, you know, myopia means short sightedness, right? Astigmatism. What do you mean by astigmatism? Astigmatism කියන්නේ. මම astigmatism එක ප්‍රශ්නයක් මම හිතන්නේ දාලා තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද මේක කියලා. Anisometropia. මේ anisometropia කියන්නේ S දෙකේ refractive powers දෙකක් නෑ. දැන් මේ anisometropia වල ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒකට refractive powers දෙකක් කිව්වට මම මේක උත්තරයක් දීලා මේ කතා කරමු. Right? Right. දැන් බලන්න anisometropia කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් බලන්න මේක කියලා හිතමු අපගේ right eye එක myopic, left eye එකේ ගානට focus වෙලා තියෙන කියලා අපි හිතමු. මේ බලන්න. Right. එතකොට S දෙකේ refractive powers දෙකක්. හැබැයි difference එක අඩු කරන්නේ 2 diopters වත් වෙන්න ඕනේ difference එක. ඒක තමයි anisometropia කියන්නේ. ඒක definition එකේ තියෙනවා. සමහර කියන 2 diopters එක සමහර කියන 1 diopters. ගොඩක් වෙලා අපි පාවිච්චි කරන 1 diopter difference එකක්වත් තියෙනවා. ඕන්දි එක පොත් බැලුවොත් එහෙම මේ වගේ definitions පොඩ්ඩක් වෙනස්. නමුත් අපි widely භාවිත කරන දෙයක් තමයි at least මේ S දෙකේ refractive powers දෙක අතර වෙනස එක diopter එකක්වත් තියෙනවා නම් එක diopter අපි හිතමු මේක -1 right eye එක -1 මේක plano කියන්නේ කිසිම refractive power එකක් නැහැ. refractive power එකක් නැහැ. මේක අඩු මේක -1. Then we call this anisometropia. ඒක මේකට අපි කියන simple myopic anisometropia, right? ඒක මේකේ තියෙන simple anisometropia තියෙනවා. ඒක මෙහෙමයි. simple anisometropia කියන්නේ එක පැත්තේ හැ plano. එක පැත්තේ හැ කිසිම refractive power එකක් නැහැ. ඒක හොඳට පේනවා. නමුත් අනිත් පැත්තේ අපි වොන්ටන් ඒ prescription දැකලා තියෙනවා. ඒ අනිත් පැත්තේ හැ minus power එකක් නම් අපි කියන simple myopic anisometropia. අනිත් පැත්තේ හැ plus නම් එක පැත්තේ හැ plano වල අනිත් පැත්තේ හැ plus නම් simple hyperopic anisometropia. Right? S දෙකම right? S දෙකම minus නම් S දෙකම minus නම් හැබැයි 1 diopter difference එකක් තියෙනවා. එක පැත්තේ හැ -1 අනිත් පැත්තේ හැ -3. diopters දෙකක difference එකක් තියෙනවනේ. එහෙනම් ඒක උත් anisometropic condition එකක්. හැබැයි compound myopic anisometropic condition එකක්. S දෙකම plus නම් උදාහරණයක් ගමු. එක පැත්තේ හැ +1 අනිත් පැත්තේ හැ +250. එක පැත්තේ හැ +1 අනිත් පැත්තේ හැ +250. ඒක කොච්චරද difference එක? +150 වල difference එකක් තියෙනවා. අන්න compound hyperopic anisometropic condition එක. හරිද? සමහර කට්ටිය ඉන්නවා එක පැත්තේ හැ plus අනිත් පැත්තේ හැ minus. එතකොට අපි උදාහරණ ගමු. එක පැත්තේ හැ -1 අනිත් පැත්තේ හැ +1. ඒක ඩිෆරන්ස් එක කොච්චරද? අර -1 ඒ කියන්නේ බිඳුව මැද මේ පැත්ත -1 බිඳුව මැද තියෙනවා. මේ පැත්ත -1 අනිත් එකන +1. ඒතර බලන්න ඩිෆරන්ස් එක එයිලා 2 වල ඩිෆරන්ස් එකක් තියෙනවා. diopters දෙකක ඩිෆරන්ස් එකක් තියෙනවා. +1 ඉඳන් -1 වලට diopters දෙකක ඩිෆරන්ස් එකක් තියෙනවා. +1 ඉඳන් planoට නම් එකයි. හැබැයි පහු කළා ආපහු මයිනස් පැත්තට යනවා නම් තවත් diopter එකක් ගිහිල්ලා. ඒක දෙකක ඩිෆරන්ස් එකක් තේරෙනවද? +1 ඉඳන් -1 වලට කොච්චර ඩිෆරන්ස් එකක් තියෙනවද? diopters දෙකක ඩිෆරන්ස් එකක් තියෙනවා. හරි. එතකොට අන්න එතකොට ඒක ඇවිල්ලා mix anisometropia.
අන්න අපි ඒ වගේ කට්ටියට කියන නම ඇන්ටිමෙට්‍රෝපියා කියලා. right ඇන්ටිමෙට්‍රෝපියා. එක්කෙනෙක් ප්ලස් අනිත් එක්කෙනා මයිනස්. S දෙක රිෆ්‍රැක්ටිව් එරර්ස් දෙකක්. S දෙක රිෆ්‍රැක්ටිව් පවර්ස් දෙකක් නම් අපි ඒකට කියන්නේ ඇනයිසෝමෙට්‍රෝපියා. හැබැයි එක්කෙනෙක් ප්ලස් එක්කෙනෙක් මයිනස් නම් අපි ඒකට කියනවා මොකද ඇන්ටිමෙට්‍රෝපියා. ඇන්ටිමෙට්‍රෝපියා. ඒක අයිසෝමෙට්‍රෝපියා කියන්නේ මොකක්ද? අයිසෝමෙට්‍රෝපියා කියලා දෙකක් තියෙනවා. රිෆ්‍රැක්ටිව් පවර්ස් දෙක එකම වගේ නේ. එක ප්ලස් එක මයිනස්. right අනේ වගේ දේවල්. ඒකට මේ වගේ දේවල් අපි ටිකක් කතා කරලා තියෙනවා. ගොඩාක් දුරට ඇනයිසෝමෙට්‍රෝපියා ඔයගොල්ලන්ට ලොකු විස්තරයක් කළා නේ. ඇනයිසෝමෙට්‍රෝපියා means two different refractive errors in two eyes. හරි. S දෙක refractive powers දෙකක් නම් අපි කියන එක ඇනයිසෝමෙට්‍රෝපියා. පැහැදිලිනේ? දැනට එහෙම හිතා ගන්න. මතක තියාගන්න. So anisometropia means two type of refractive errors in two eyes. Plus වෙන්නත් පුළුවන්, minus වෙන්නත් පුළුවන්, plus වෙන්නත් පුළුවන්, minus හැබැයි වෙනස ඩයොප්ට් එකක් වෙන්න ඕනේ. හරිද? වෙනස ඩයොප්ට් එකක් වෙන්න ඕනේ. මම තව චුට්ටක් ඉස්සරහට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න බලන්න. Major types මම වට කිව්වේ simple anisometropia. Simple anisometropia නේ. Compound anisometropia. Mixed anisometropia. Right? මේකේ මම mixed anisometropia කියන එක බලන්නේ mix කියන එක mix වෙලා plus and minus mix වෙලා. Occurs when both eyes have refractive errors, but one is myopic and other one is hyperopic. So we call this antimetropia. Antimetropia. Anti can be වෙනස් කරනවා. හරි. එක්කෙනෙක් plus එක්කෙනෙක් minus. Antimetropia. පැහැදිලිනේ? Right. So anisometropia means ඔයගේ එක terms තියෙනවා ඔයගොල්ලන්ට මතකයිනේ. So anisometropia. ඊට අමතරව anisoconia. So what do you mean by anisoconia? The anisometropia තියෙනකොට ඇහැ refractive powers දෙකක් නම් ඒ පුද්ගලයා anisoconic වෙන්නත් පුළුවන්. මොකද anisoconia කියන්නේ? Anisoconia means brain perceive two different sides of images. අපේ මොලේට අපි පේන්නේ මොලෙන්නේ. අපි ඒක පැහැදිලි කරලා ඔයගොල්ලන් දන්නවා visual path එකෙන් ගිහිල්ලා visual cortex එකට ගිහිල්ලා එතන තමයි brain එක අපේ තියෙන image එක interpret කරන්නේ. ඒ කියන්නේ අපිට මේ visual sensation එක input අපි දකින්නේ මොකද්ද කියන දේ අපි අඳුනගන්නේ මොලෙන්. ඒක පැහැදිලිනේ. හරි එතකොට අපි ඇහි අපිට මේක පැත්ත හැක් ප්ලානෝ අනිත් පැත්ත හැ -5 කියලා හිතන්න. එක පැත්ත හැක් ප්ලානෝ. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. image එක ලස්සනට මොලේට යනවා. අනිත් එක -5. හරි. -5 lens එකක් දැම්මට පස්සේ image එක මොලේට යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේක image sizes දෙකක්. එතකොට මේ image sizes දෙකක් මොලේට යනවා නම් අපි යන්නේ ඒකට කියනවා anisoconia. මේ හේතු ඉස්සරහින් තියෙන cornea නෙමෙයි anisoconia කියලා තමයි කියන්නේ. anisoconia. So anisometropicsලා anisoconic වෙන්න පුළුවන්. right? ඒක අපි දන්නවා ඒක manage කරගන්නේ කොහොමද කියලා. ඒක හරියට brain එකේ ඒ image size දෙක හරියට focus කරගා fuse කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපිට double vision එනවා. ඒක මොලේ නිකන් කොලොප්පම් වෙනවා. හරි. ඒක මොලේ කොලොප්පම් වෙනවා කියන්නේ මොකද්ද? image size දෙක හරියට match කරගන්න බෑ මෙයාට. එකිනෙකට එක fuse කරගන්න බෑ. ඒක මොකද වෙන්නේ? දෙක පේන්න පටන් ගන්නවා. double vision වෙනවා. right? ඒ double vision වෙනම කතාවක් අපි ඒක කතා කරගන්න ඕනේ. හරිසිය double vision out මොනවද කරන්නේ? අපි ඒක කතා කරගෙන තියෙනවා නේද? ඔපිල් emergencies වලට එන්න. මතක ඇතිනේ. ඒක පොඩ්ඩක් මතක් කරගන්න. right? ඔපිල් injuries and ඔපිල් emergencies කියලා කතාවම අපි පාඩමක් කරන්නේ මතකද? ඒකද අපි ඒක කතා කරලා තියෙනවා. ඒක anisometropia තමයි අපි දැන් මේ මම දැන් කතා කරන්නේ. අපව කියන anisometropia කියන්නේ S දෙකේ refractive powers දෙකක් තමයි. හැබැයි refractive powers දෙක වුණාට difference එක one diopter difference එකක් අපෙන් නෝන අඩුවක්. පැහැදිලිනේ? right. එතකොට ඇවිල්ලා එක්කෙනෙක් -0.25 අනිත් එක්කෙනෙක් -0.50. මගේ දකුණු පැත්තේ හැ -0.25 වම් පැත්තේ හැ -0.50 වුණා. පොඩි ඩිෆරන්ස් එකක් නේ 0.25 ඩිෆරන්ස් එකක්. එතකොට මොකද වෙන්නේ? අපි ඒක anisometropic condition මේ අපිට ගණන් ගන්නෑ. dioptric value එකක්වත් එක diopter එකක්වත් තියෙන ඩිෆරන්ස් එක. පැහැදිලිනේ? okay. ඒක අපි ඒකට කියනවා මොකද්ද? anisometropia. anisoconia කියන්නේ image size එකක්. right? anisocoria කියලා එකක් තියෙනවා. මතක බලන්න දැන් මේ එක එක ලක්ෂණ තියෙනවා තියෙන ළඟ තියෙන වෙනස්කම්. කවුරු හරි ළමෙක් වීඩියෝ එකක් ඔන් කරන් ඉන්න ඒක ටිකක් ඕෆ් කරගන්න සවුන්ඩ් එක. right okay. එතකොට බලන්න anisometropia කියන්නේ refractive powers දෙකක්. ඇහි. anisoconia කියන්නේ image size දෙකක්. ඒත් එක්ක මම තව එකක් කියලා දෙන්න anisocoria. So what do you mean by anisocoria?
Anisocoria කියන්නේ two different pupil size. එක්කෙනෙක්ගේ pupil size එක ඇස් දෙකේ pupil size එක දෙකක් වෙන්න පුළුවන්. ඒක ඉතින් හොඳ දෙයක් නෙමෙයි, right? හරිද? ඒක හොඳ දෙයක් නෙමෙයි. Pupil sizes දෙකක් වෙන්න පුළුවන්. ඒක pupil size දෙකක් නම් we call that term anisocoric condition. So anisometropia, anisoconia, anisocoria. Right? Confuse කරගන්න එපා අපි. හිමීට මේ දේවල් ඕගලන් මේ foundation 8 එකේ කට්ටිය නම් ඔබ දන්නවා. අනිත් කට්ටිය අපි දේවල් ඉගෙන ගන්න ඉස්සරහට. Right? Okay. So let's move on to the other question. Question number 5. Question number 5. බලන්න. එවන්න. A man find it difficulty to read the odometer. Odometer කියන්නේ අපේ speedometer එක. Right? car එක speedometer එක කියවන්න අමාරුයි යාට. On the dashboard of the car, but is able to clearly read the distance road sign. පාරේ තියෙන road signs කියවන්න පේනවලු. හැබැයි මෙයාට speedometer එක කියවන්න බැරිලු. Which of the following statement is correct about this man? එතකොට මේ පහළ දින statements හතරක් දීලා මේකෙන් සාධාරණ එයාට ගැළපෙද හොඳම ඒක විස්තර වෙන්නේ කොහොමද? දැන් අපව ප්‍රශ්න තේරුම් ගන්න. එක්කෙනෙක් drive කරනවා. නමුත් එයාට speedometer එක නැත්නම් odometer එක පේන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ odometer කියන්නේ මේ අතේ දුරින් වගේ තියෙන සාමාන්‍ය දුරින් තියෙන එක පේන්නේ නැහැ. හැබැයි ඒකට දුර පේනවා. දැන් බලන්න. Answer A. The near point of his eye has receded away. Receded කියන්නේ පස්සට ගිහිල්ලා කියනවා. Right? අර comes close anyway. Receded away කියන්නේ පොඩක් දුරට ගිහිල්ලා, ඈතට ගිහිල්ලා. come close කියන්නේ ළඟට ඇවිල්ලානේ. Receded away is moved away කිව්වොත් ටිකක් එළියට ගියා. One, the near point of his eye has receded away. B, the near point of his eye has become closer to him. Near point එක තියෙනට closer to him. C, the far point of his eye has receded away. Far point එක receded away. D, the far point of his eye has come closer to him. The far point එක closer වෙනවා. ඒක ඇයි මෙයාට නිකම්ම කල්පනා කරලා බලන්න. දැන් මේක මෙතන මේ තියෙන ඉංග්‍රීසි ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක පැහැදිලිව කියවුවොත් ඕගොල්ලන් තේරෙනවා මෙතන. right? ඒක ඔයයන් ස්පීඩෝමීටර්ස් එකක් පේන්නේ මිනිස්සෙක්ට හැබැයි දුර පේනවා මොකද? ස්පීඩෝමීටර් එක තියෙන හරිය කියන්නේ ළඟ හරිය පේන්නේ නැහැ. අතරමැදව ළඟ හරිය පේන්නේ නැහැ. මොකද වෙලා තියෙන කන්ඩිෂන් එක. ටක්කව දාන්න මම මේකට ආන්සර් එක දැන් මම ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද නියර් පොයින්ට් එක මොකද්ද මේ ෆාර් පොයින්ට් එක කියන කතන්දරෙ මොකද්ද කියලා. right? okay. එක එක කන්ඩිෂන් වලදී නියර් පොයින්ට් එක මයෝපියා වලදී නියර් පොයින්ට් එක තියෙන්නේ කොහෙද? ෆාර් පොයින්ට් එක තියෙන්නේ කොහෙද? හයිපරෝපියා වලදී කොහොමද නියර් පොයින්ට් එක තියෙන්නේ? ෆාර් පොයින්ට් එක තියෙන්නේ කොහෙද? normal eye එක කොහොමද ෆාර් පොයින්ට් එක නියර් පොයින්ට් එක තියෙන්නේ කියලා අපි දැන් කතා කරමු. උදේ මේකට ආන්සර් එක දෙන්න බලන්න. ටග්ගා chat box එක දාන්න බලන්න ආන්සර් එක. පොදන්නේ කට්ටිය. right. මම ආන්සර් එක ලියන්න යනවා. right? ආන්සර් එක තමයි A. The near point of his eye has receded away. Near point එක ටිකක් තව දුරට ගිහිල්ලා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් මෙයාගේ අතර මේ කියන්නේ මෙයා සාමාන්‍ය ප්‍රෙස්බයෝපික් වගේ කෙනෙක්. right? ඒ කියන්නේ අවුරුදු 40ට වගේ වැඩි කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා near point එක සාමාන්‍ය normal eye එක near point එක. සාමාන්‍ය හැක near point එක අපි සාමාන්‍ය දල වශයෙන් සලකන සෙන්ටිමීටර් 25ක් 30ක් අතර. ඒක අපි සාමාන්‍යයෙන් කියවන දුර. ඒක තමයි අපේ near point. ඉතින් ඒක තමයි එහාට යනවා නම් අපි දැන් ඒ කියන්නේ ඒ හරිය පේන්නේ නැත්නම් අවුරුදු 40ක් වෙන්න මොකද වෙන්නේ අපි පවුලට එක විතර පිටිපස්ස කරන්න වෙනවා. right දැන් මෙයාට මේ ස්පීඩෝමීටර් එක හරියට පේන්නේ නැහැ. ඒ කියන්නේ far point එයාගේ near point එක ටිකක් තවත් දුරට ගිහිල්ලා. near point එක තවත් දුරට ගිහිල්ලා. දැන් ළඟට ආවොත් near point එක අපි ළඟට බලා ගන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට පේන ප්‍රමාණයෙන් අපි සෙන්ටිමීටර් 25 තමයි සාමාන්‍ය near point එක normal eye එක.
අපි ලෝ 35 40 වෙලා ඒත් පේන්නේ නැහැ. ඒ කියන්නේ තවත් නියර් පොයින්ට් එක තව එහාට ගිහිල්ලා. සාමාන්‍යයෙන් අර ප්‍රෙස්බයෝපියා වලදී වෙන කතන්දරය. අවුරුදු 40 පස්සේ වෙන කතන්දරය. ඒක බලන්න මේකට හරි උත්තරය තමයි the near point of the eye is receded the way. So what is near point? දැන් මම මේක දාලා තියෙනවා බලන්න. For a young adult, a normal vision, the near point is about 25 centimeters away. ඒක මගේ far point එක කොහෙද? දුර පේන එක. අනන්තේ ඉඳන් එන ආලෝකය. far normal eye එකට far තමයි කියන්නේ very far. ඒ කියන්නේ infinity තමයි far point එක. දැන් අපි දන්නවා මම මේක චුට්ටක් පැහැදිලි කරන්න මම තව එකක් ස්ලයිඩ් එකක් දාගන්න තිබුණා මම හිතන්නේ යනවා. දැන් බලන්න මෙන්න මේක. right? දැන් මම බලන්න මේ A කියන කන්ඩිෂන් එක right? මේ A කියන කන්ඩිෂන් එක තමයි normal eye එකක්. ඔයන් පේනවනේ normal eye එකක්. ඒ normal eye එකක් කියන්නේ අපි මේකට කියනවා emmetropic eye එකක්. emmetropia. So what do you mean by emmetropia? Right? Emmetropia කියන්නේ කිසිම refractive එකක් නැති හැක්නේ emmetrop කියන්නේ. So emmetropia means the parallel rays of light. ඒ කියන්නේ අනන්තයේ ඉඳන් එන ආලෝකය comes and focus on the retina. The parallel rays of light comes and focus on the sensitive layer of the eye or retina. When the eye is at accommodation rest. So the hair relax තියෙනකොට accommodate කරන්නේ නැතේකොට අනන්තයේ සිටින ආලෝක කිරණ ඇවිල්ලා රෙටිනා එක මතම ફોකස් වෙනවා නම් අපි ඒක normal eye එකක්. එහෙනම් අපි ඒක එහෙම නැත්නම් අපි ඒක කියනවා emmetropic eye. right? එතකොට normal eye එක far point එක at infinity. normal eye එක far point එක. ඒ කියන්නේ දුර ලක්ෂ්‍යය අපි හිතමු මේ ඇත්තටම මේ terms අපි ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න එක ලේසි සිංහල ඉගෙන ගන්නවට වඩා හොඳයි. the far point එක. හරි? it's at infinity. infinity කියන අනන්තයේ තියෙන්නේ. ඒක near point එක කොහෙද තියෙන්නේ? අපි ගා normal පුද්ගලගේ near point එක about 25 centimeters away. right? ඒක අපි හිතන්න myopic කෙනෙකුගේ. right? myopic කෙනෙක් කියන්නේ මොකක්ද? එයාට දුර පේන්නේ නැහැ. නමුත් ළඟ පේනවා හොඳට. දුර ගොඩක් පේන්නේ නැතුනට මේ අතරමැද හරියක් පේනවනේ. අපි කියමු අතරමැද හරියක් පේන දුර අනන්තයෙන් තියෙන දේවල් පේන්නේ නැහැ. උදාහරණයක් අපි හිතමුකෝ අපි යාව visual acuity chart එකක් ළඟට ගියොත් අපි ඉන්දුවට අපි ටෙස්ට් කරමු ටෙස්ට් දුර අපි හිතමු එයාට අර බෝඩ් එකේ තියෙනවා පේන්නේ නැහැ. හරි බෝඩ් එකේ තියෙන ලොකු මකුරු දෙක තුනක් පේන්නේ නැහැ. නමුත් එයා බෝඩ් එක අපි චුට්ටක් ළඟට ගෙනාවොත් ඔන්න භාගයක් විතර සමහරවිට පේන්න පටන් ගන්න ඕනේ. සමහරවිට පේන්න පටන් ගන්නවා. ගොඩාක්ම මේ දුර්වලකෙන් අපි හිතමු උදාහරණයක් අපි ගමුකෝ -2 විතර කෙනෙක් ගමුකෝ -2 විතර කෙනෙක් ගත්තොත් එයාට උඩින් නම් පේලි 4ක් විතර පේන්නේ නැහැ. අර ඩිස්ටන්ස් chart එකේ මීරි 4ක් විතර පේන්නේ නැහැ. නමුත් එයා චුට්ටක් ළඟට ගියොත් හරි එහෙම නැත්නම් බෝඩ් එක චුට්ටක් ළඟට අරන් ආවොත් හරි අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි ටෙස්ට් කරන දුර කොච්චරද? මීටර් 6යිනේ. සාමාන්‍ය ටෙස්ට් කරන දුර මීටර් 6යි. එතන මීටර් 6ක් කියන්නේ අපි අනන්ත කියලා සලකනවා. මම කියලා දිනු මේ ඇයි කියලා. right? හරි. ඒක අපි මීටර් 6 කියන්නේ අනන්තයේ කියන්නේ දුර ඉඳන් එන ආලෝක කිරණ විදිය තමයි කියලා සලකනවා. සාමාන්‍ය මීටර් 5කින් විතර පස්සේ එහෙම තමයි. අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුගේ රිෆ්‍රැක්ටිව් එක -2 විතර වෙනවා. ඒ කියන්නේ -2 විතර කිව්වොත් අපි දලා අදහසක් ගත්තොත් එයාට අපි අර මීටර් 6ක තියලා තියෙන සාමාන්‍ය ටෙස්ටිං රූම් එකේ තියෙන අර බෝඩ් එකේ උඩින් නම් පේලි 3ක් නැත්නම් 4ක් කියව ගන්න බෑ. නමුත් මේ මනුස්සයා ටිකක් ළඟට ගියොත් එහෙම නැත්නම් බෝඩ් එක අපි ළඟට අරන් ආවොත් සාමාන්‍යයෙන් අපිට මීටර් 6ක් තියෙන එක මීටර් 3ක් මීටර් 2ක් විතර ළඟට ගෙනාවොත් එයාට අර ළඟ ඒවා කියව ගන්න පුළුවන් නේ ලොකු බෝඩ් එකේ. right. එතකොට මොකක්ද දන්න? එයාගේ far point එක තව වෙන්නේ එයාගේ ළඟට ආපු දුර. තේරෙනවද? එයාගේ far point එක කියන්නේ එතකොට මතක තියාගන්න myopic කෙනෙක්ගේ far point එක තියෙන්නේ infinity එකයි එයාගේ near point එකයි අතරමැද. right. දැන් අපි සාකච්ඡා near point එක තමයි මම දෙවෙනි මේ B කියන picture එක බලන්න. B කියන picture එක බලන්න. එන්න එයා අනන්තය දිහා බලනකොට එයා myopic මේ ක්‍රිට් එකේ ඉස්සරහ ફોකස් වෙන්නේ. නමුත් දැන් මේ මෙතන තියෙන මොකක් හරි ඉමේජ් එකක් ටික ලං වෙනකොට එයාගේ නියර් පොයින්ට් එක මෙතන මේ මැද කියලා හිතා ගන්න. මම මේ ඇරෝ එක තියෙන එක තමයි නියර් පොයින්ට් එක. මෙන්න මේ ළඟ මේ හරිය තමයි නියර් පොයින්ට් එක. නමුත් ඉන්ෆිනිටි එකයි නියර් පොයින්ට් එකයි අතරම. So if the far point is in between the near point and the infinity. In between the near point and the infinity. Infinity එකයි near point එකයි අතර නම් තමයි සාමාන්‍ය myopic කෙනෙක්ගේ far point එක තියෙන්නේ. නේ?
එයාට ළඟ හරිය පේනවා. කියවන දුර නෙවෙයි. සාමාන්‍යයෙන් අතරමැද දුරක් පේනවා. මේසෙන් එහා පැත්තේ ඉන්නේ කවුද කියලා උට හොඳට පේනවා. කියවන්නත් පේනවා. හැබැයි ජනලෙන් එළිය බැලුවොත් එහෙම තියෙන පොල් ගස් ටික පේන්නේ නැහැ. ඒක මොකද කණුවක් වගේ පේනවා. පොල් ගහේ කොළයම හරියට පේන්නේ නැහැ. එයාට පේන්නේ නැහැ දුර. නමුත් මේසෙන් එහා පැත්තේ කවුරු හරි ඉන්නවා නම් එයාව පේනවා. අන්න එතන එයාගේ තමයි හොඳ ફોකස් එක. එයාගේ ෆාර් පොයින්ට් එක ළඟට ඇවිල්ලා. හැබැයි ළඟ කියව ගන්න පුළුවන් මයෝපික් කෙනෙක්ට. ඒකට මතක තියාගන්න. මයෝපික් කෙනෙක්ගේ ෆාර් පොයින්ට් එක ඉන්ෆිනිටි එකෙත් නෙවෙයි මේ ළඟත් නෙවෙයි ළඟට නම් නියර් පොයින්ට් එකනේ. ඒ අතරමැද තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. හරිද? ඕකේ. ඊළඟ වෙන හයිපරෝප් කෙනෙක්. ඉතින් හයිපරෝප් කෙනෙක් කියන්නේ මොකද මේ? එයාගේ වෙන්නේ when the parallel rays focus behind the retina when the accommodation is at rest. අනන්තයේ සිතන් එන ආලෝක කිරණ ફોකස් වෙන්නේ රෙටිනා එකෙන් පිටිපස්සේ. ඒක මෙයාට මොකද වෙන්නේ? මේ යාවිල්ලා මොකද වෙන්නේ මෙයාට? ඒක මෙයාට අපි මේකෙන් තමයි කියන්නේ long sighted. ඉතින් මේක අපිට එක එක කැටගරිස් තියෙනවා. හරි? severe, moderate ඒ වගේ වෙනම කැටගරිස් තියෙනවා. right? එතකොට අපි සාමාන්‍ය long sighted කෙනෙකුට මේගලන්ට severe කෙනෙකුට නම් වෙන්නේ severe long sighted කෙනෙකුට නම් වෙන්නේ මොකද්ද? මේගලන්ට ළඟ හරිය දුර පේනවා සාමාන්‍ය ළඟ හරිය පේනවා අඩු. අර presbyopic condition එක වගේ හැබැයි මේකේ මම කියන්නේ stages තියෙනවා කියලා. දැන් සමහරුන්ට තියෙනවා දුර යන්තම් පේනවා ළඟ පේනවා හොඳට. සමහර කට්ටිය ඉන්නවා ඉන්ටර්මීඩියට් එක හොඳට පේනවා ළඟ පේනවා. සමහර කට්ටිය ඉන්නවා දුර හොඳටම පේන්නේ නමුත් ළඟ හරිය පේනවා. නමුත් ඒගොල්ලෝ හයිපරෝපික්. මේක මම හොඳට පැහැදිලි කරලා දෙන්නම් ක්ලාසස් වල අනිත් කට්ටියට. එතකොට මේ හයිපරෝපික් වලට අපි කියන්නේ far sighted. ඒක මොකද්ද මේකෙදි වෙන්නේ? අනන්තයේ සිටින් එන ආලෝකය නේද? රෙටිනා එකේ පිටිපස්සටයි ફોකස් වෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ far point එක කොහෙද තියෙන්නේ? right? මේගොල්ලන්ගේ far point එක කොහෙද තියෙන්නේ? මේගොල්ලන්ගේ තියෙන far point එක අපි අනන්තයේ නෑ අනන්තයක් පැහැදිලි නෑනේ. හරි? මේගොල්ලන්ගේ far point එක තියෙන්නේ දැන් බලන්න මේ ආලෝක කිරණ ගත්තොත් මේගොල්ලන්ගේ far point එක තියෙන්නේ මේ බලන්න මේ ફોකස් වෙලා තියෙන අපි මේ දික් කරොත් එහෙම මේ පැත්තටනේ. ඇත්තටම මේගොල්ලන්ගේ far point එක තියෙන රෙටිනා එකෙන් පිටිපස්සේ. හයිපරෝප්ලගේ far point එක විශේෂ අවස්ථාවක් නේ. ඉතින් far point එකේ තියෙන රෙටිනා එකෙන් පිටිපස්ස තමයි ફોකස් වෙන්නේ. ඒක පේන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ මේගොල්ලන් ફોකස් කරන්නේ ඉස්සරහට අපි ප්ලස් ලෙන්සස් දාලා ඉස්සරහට කරගන්න ඕනේ. right? එතකොට මේ නියර් පොයින්ට් far point අපි ඒවා පැහැදිලිව ඉස්සරහට කතා කරනවා. ඒක මතක තියාගන්න. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ නියර් පොයින්ට් එක සෙන්ටිමීටර් 25යි. far point එක at infinity දුර. right? එතකොට මයෝපික් කෙනෙක්ගේ far point එක ඉන්ෆිනිටි එකයි නියර් පොයින්ට් එකයි අතරමැද තියෙන්නේ. එතකොට හයිපරෝප් කෙනෙක්ගේ far point එක තියෙන්නේ රෙටිනා එකෙන් පිටිපස්සේ. right පැහැදිලිනේ. ඒක අපි ආපහු මේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා මේ ප්‍රශ්නේ අහන්නේ මෙයාගේ නියර් පොයින්ට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙයාට ස්පීඩෝමීටර් එක පේන්නේ නැහැ. එන නියර් පොයින්ට් එකට මොකද වෙන්නේ? නියර් පොයින්ට් එක ස්පර්ශයක් ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ is receive the way. right? receive the way. right? පැහැදිලිනේ? right okay. අපි යමු ඊළඟ question එකට. question number 6. number 6. මේක ටක් ගාලා කමෙන්ට් කරන්න. with both eyes open. S2 මැරියම අර වටපිට බලන්නේ ඈ. S2 මැරියම the person's field of view. ඒ කියන්නේ visual field එක. සාමාන්‍යයෙන් කොච්චරද? එච්චර ගන්න. කියන්න බලන්න. with both eyes open, right? with both eyes open, a person's field of view is about. ටක් ගාලා කමෙන්ට් කරන්න බලන්න. ටක් ගාලා කමෙන්ට් කරන්න.
ඕකේ. මේ එක ආන්සර්ස් ආවා. අපි බලමු. දැන් බලන්න with both eyes open. දැන් අපි නිකමට ඔයගලගේ ඇහැ ඇස් දෙකම අරගෙන කෙලින් තියෙන ඔබ්ජෙක්ට් එකක් දිහා බලන්න. ඒකට ඔයගලන් හිතන්න ඔයගලගේ විෂුවල් ෆීල්ඩ් එක බලන්න. නිකන් මෙහෙම අත මෙහෙම කරලා බලන්න. අපි ඉස්සරහට අරගෙන ඇහැ හරවන්න එපා. මේ අත මෙහෙ පිටිපස්සට මෙහෙම අරන් යන්න බලන්න. මේ දෙපැත්තට අරන් ගිහලා බලන්න මෙහෙම කියලා. කොතනින්ද ඉවර වෙන්නේ කියලා මේ පැත්තට මගේ නම් මේ පැත්තට මේ හරියට නම් කියලා. මේ පැත්තවලුත් මේ සාමාන්‍ය 180ක් විතර තියෙනවා විෂුවල් ෆීල්ඩ් එක මේ. වැස් දෙකෙන්ම තනියක් වැහුවොත් එහෙම මට පේනවා මේ මෙතනින් ඉවරයි. තනියක් වැහුවොත් මේ හරියට ඉවරයි. මේ පැත්ත පේනවා. right අපි බලමු. right. මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා සාමාන්‍යයෙන් අපි extent of visual fields වල extent එක කොහොමද? සාමාන්‍ය තනියක් වහලා බැලුවොත් අපි තනියකින් බැලුවොත් තනියකින් midline එකේ ඉඳන් එහෙම හරියට මැද ඉඳන් superiorly ඒ කියන්නේ උඩ පැත්තට කොච්චරද temporally නහය පැත්තට කොච්චර nasally and inferior field එක යටට සහ temporal field එක කොච්චරද කියලා මම degrees වශයෙන් කියලා දීලා තියෙනවා. දැන් මේක කියන අපි S2 මැරියාම අපේ visual field එක කොහොමද කියලා අපි බලමු. දැන් බලන්න මේ දැන් මේ තියෙන මගේ ඔළුව මේ මගේ ෂෝල්ඩර් එක මේ මිනිස්සෙක් හිටගෙන ඉන්න මේ නහය පේනවනේ පීක් එකක් ගාලා තියෙන නහය. right හරි මේ ඇස් දෙකෙන් බෙද මේ තනිය හැකර සාමාන්‍යයෙන් අපි ටෙම්පරල් සයිඩ් එක සාමාන්‍යයෙන් මම කියලා තියෙනවා ඔයගලන්ට අංශක 90ක් නැත්නම් 100ක් විතර පේනවා 90යි 100 අතර ප්‍රමාණයක් පේනවා හොඳේ සයිඩ් එකට එහේ අරවන්න නැතුව බැලුවොත් සයිඩ් එක පේනවා ඉතින් අනිත් පැත්තේ හැට අංශක 90ක් පේනවනේ ඉතින් දෙපැත්තටම අංශක 90 පේනවා කියන්නේ එයාගේ මුළු ෆීල්ඩ් එක ගත්තොත් සාමාන්‍යයෙන් අංශක 180ක් විතර වෙනවා මුළු ෆීල්ඩ් එක 180 දැන් මම මෙහෙම කෙලින් හිටියොත් ඔයාලට මේ දෙපැත්ත මේ කන දෙපැත්ත හරියට යන්නේ මේ අත් දෙක මෙහෙම කරලා බලන්න ඒ දෙපැත්ත වෙන. ඒ කියන්නේ මේ එකත් එක්ක සම්පූර්ණ ඉස්සරහට එක්කම ඔක්කොම විෂුවල් ෆීල්ඩ් එක අංශක 180ක් විතර පේනවා. හරිනේ. දැන් බලන්න මෙතන මේ ඩයග්‍රෑම් එකේ දීලා තියෙන්නේ මේ සුදු පාටින් දක්වලා තියෙන්නේ S දෙකෙන්ම පේන ප්‍රමාණය. දැන් අපේ බයිනොකියුලර් විෂන් එක 3D විෂන් ඔක්කොම තියෙන්නේ මේ දෙපැත්තේ. ඒකෝ මේක මොනොකියුලර් ෆීල්ඩ් එක. තනිය හැකලා පේන එක. දැන් මේ මනුස්සයෙක් මේ හිටගෙන ඉන්න මනුස්සයාගේ දකුණු පැත්තේ ෆීල්ඩ් එක තමයි මේ. වම් පැත්තෙන් විතරක් පේන ෆීල්ඩ් එක තමයි මේ. මේ දකුණු පැත්තෙන් විතරක් පේන ෆීල්ඩ් එක තමයි මේ ග්‍රේ කලර් එක. ඒ මේ සුදු පාටට තියෙන්නේ S දෙකෙන්ම තියෙන ෆීල්ඩ් එක. ඉතින් මේක තමයි අපිට ත්‍රිමාන දෘෂ්ටිය තියෙන්නේ. එහෙම නැත්නම් ස්ටීරියොප්සිස් 3D vision. ඉතින් මේක අපිට හරි වැදගත්. 3D vision කියන එක හරි වැදගත්. ඒ කියන්නේ දුර ගෙස් කරගන්න. ගැඹුර depth of perception, depth perception. කියන්නේ ගැඹුර මැනගන්න. යමක් ත්‍රිමානව දකින්න. ඒ දෙයටම මේ බයිනොකියුලර් ෆීල්ඩ් එක වැදගත්. අපිට S දෙකක් තියෙන එක ඒකයි වැදගත්. හරි. නැත්නම් තනියකින් අපිට හරියට ගැඹුර depth එක perceive කරගන්න බෑ. හරියට දුර ගෙස් කරගන්න බෑ. හරි. ඒක පැහැදිලිනේ. ඒක අපි ගන්නවා තනියක් වැහුවොත් මොනොකියුලර් ෆීල්ඩ් එක. right? මොනොකියුලර් ෆීල්ඩ් එක කොහොමද වෙනස් වෙන්නේ? ඔයගොල්ලෝ මට මතකයි මම කියලා දීලා තියෙනවා. අපි හිතමු තනියක් වහලා අපේ මිඩ් ලයින් එක ඇහැ හරියට මැද ගත්තොත් උඩට අපේ සාමාන්‍ය අංශක 50ක් 60ක් විතර පේනවා. අංශක 50ක් කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ මම කියලා ලේසියෙන් කියලා දීලා තියෙනවා superiorly 50 degrees. nasally නහය පැත්තට 6 degrees. inferiorly පහළට 70 to 75 degrees. හැබැයි temporally about 9 to 100 degrees. 90 to 100 degrees. 90ක් හිතන්නකෝ. ඒක මේ පැත්තට 90යි මේ පැත්තේ මේ පැත්තට 90යි ගත්තොත් දෙකම එකට 180ක ෆීල්ඩ් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. බයිනොකියුලර් ෆීල්ඩ් එක. ඒ කියන්නේ S දෙකෙන්ම විෂුවල් ෆීල්ඩ් එක 180ක් විතර තියෙනවා. හැබැයි තනියක විෂුවල් ෆීල්ඩ් එක කොච්චරද? තනියක විෂුවල් ෆීල්ඩ් එක මේ පැත්තට 90යි නේසරි මං කියුව එකට 60ක් විතර. ඒ 90 60 කියන්නේ සාමාන්‍ය 150ක් 160ක විතර ෆීල්ඩ් එකක් තියෙනවා තනියක. අපි බලමු මේ. තනියක විෂුවල් ෆීල්ඩ් එක බලන්න මේ. දැන් මම මගේ දකුණු පැත්තේ වහගත්තොත් මේ වගේ තනියකට පේන විෂුවල් ෆීල්ඩ් එක මේ පැත්තේ හරියටම මේ මැද ලයින් එකේ ඉඳන් මේ මැද ඉඳන් මේ පැත්ත හරියට අංශක 90ක යනවා මේ පැත්තට. හැබැයි මේ පැත්තට මේ නහය අපේ නහය දිගින් ඩොක් වෙනවා අපිට මේ පැත්ත පේන්නේ නැහැ. මේ සාමාන්‍ය මේ වගේ ෆීල්ඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් නේසරි මං කිව්වොත් සාමාන්‍යයෙන් අංශක 60ක විතර ෆීල්ඩ් එකක් තියෙනවා. ඒක 90යි 60යි කියන්නේ සාමාන්‍ය 150ක. දැන් මේක නම් දිලා තියෙන 170 160ක විතර ෆීල්ඩ් එකක්. ඒක එක්කෙනාගේ නහය කොට දිග අනුව වෙනස් වෙනවා ඒ ෂිට් එක. හොඳේ. හරි. ඉතින් සාමාන්‍ය මම ගත්තේ 150යි කියලා ගත්තේ ඒකයි. මේ පැත්තට 90යි
මේ පැත්තේ මැද ලයින් එකේ ඉඳන් මේ පැත්තට 60යි 90යි 60යි 150 තේරුණාද right මේ බලන්න ඒක 9 හින්දා මේ සාමාන්‍යයෙන් අංශක 30ක් විතර දල වශයෙන් 20යි 40යි කියන්නේ දල වශයෙන් අංශක 30ක විතර අපි visual field loss එකක් වෙනවා අපිට මේ පැත්තට. දැන් අපි තනියක් වහලා බැලුවොත් අපි 9 පේන්නේ S2 මැරලා බැලුවොත් 9 පේන්නේ නැහැ නේද? අපි S2 මැරලා බැලුවොත් අපිට 9 notice වෙන්නේ නැහැ. නමුත් තනියක් වහලා චුට්ටක් බැලුවොත් එහෙනම් අපිට 9 පේනවා. හරි? 9 පේනවා. ඒ 9න් visual field ඒ පැත්ත චුට්ටක් block වෙනවා. එතකොට superiorly we have about 50 degrees. අපි ඇහැ හරවලා නෙවෙයි ආ. ඇහැ කිලින් බලාගෙන බැලුවොත් අපි ඇහි mid line එකේ ඉඳන් බැලුවොත් pupil එකේ මැද ඉඳන් බැලුවොත් උඩට 50. නහය පැත්තට 60. යටට 70. මම කියලා දෙන්නේ 50 60 70. හැබැයි 80 නෙවෙයි 90. හරිනේ 50 60 70 90. හරිනේ extent of visual field. right. අපි වැඩි කාලයක් ගත කරන්නේ නැතොත් ඊළඟ ප්‍රශ්නේ. number 7. number 7. බලන්න. කියවන්න ප්‍රශ්නේ ඊට කමෙන්ට් කරන්න. when a beam of white light කවුරු හරි මේ එක වැඩ කරනවා මේ ස්ලයිඩ් එකේ යන්නේනවා කරුණාකරලා ඒක අයින් කර ගන්න. right okay. බලන්න when a beam of white light falls on a glass prism ඔගලන beam එකක් කියන්නේ ආලෝක කදම්බයක්. ආලෝක රේ එකක් වුණත් කමන්නේ right. beam of white light falls on a glass prism, the color of light which undergoes the least bending of all. දැන් ඔයගොල්ලෝ දන්නවා මම ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ප්‍රිස්ම එකට ආලෝක කදම්බයක් වටනම මොකද වෙන්නේ? ඒක වර්ණ හතකට බෙදෙනවානේ. වර්ණ හතකට බෙදෙනවා. අපි ඒකට මොකද කියන්නේ ක්‍රියාවලිය කියන්නේ? We call this dispersion. Dispersion of light. dispersion කියන්නේ මොකද්ද? ආලෝක කිරණයක් වීදුරුවක් මතට මොකකට හරි වැදුනම පස්සේ මෙතන කියලා දෙන ප්‍රිසම් එකකට. ඒක aberration එකක් තමයි. right? ඒකේ වර්ණ හතකට බෙදෙනවා නම් අපි ගන්නේ ක්‍රියාවලියට කියනවා dispersion. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ප්‍රිස්මයක් හරහා ආලෝකයේ ගමන් කිරීමේදී ඒ ඇන්ගල් එකත් එක්ක යම් කිසි ඇන්ගල් එකකට වැටුණාට පස්සේ අරක වර්ණ හතකට බෙදෙනවා. ඉතින් මෙතනදි අහන්නේ ඒ වර්ණ හතකට බෙදෙනකොට වැඩිපුරම නැවෙන wave length එක. එහෙම නැත්නම් අපි මේ wave length එකට කලර් එකක් දෙනවනේ. right? මේ wave length එක අනුව කලර් එක දෙන්නේ. ඒක වැඩිපුරම නැමෙන්නේ කවුද? අඩුවෙන්ම නැමෙන්නේ කවුද? ඒක මෙතන ප්‍රශ්නේ අහන්නේ least bending. ඒ කියන්නේ අඩුවෙන්ම නැමෙන්නේ කවුද කියලා. ප්‍රිස්මයක් හා ආලෝකය ගමන් කරනකොට dispersion එක කරන වර්ණ හතකට බෙදෙනවා. එතකොට අඩුවෙන්ම නැමෙන wave length එක මොකක්ද? අඩුවෙන්ම නැමෙන කලර් එක මොකක්ද? ටක් ගාලා කමෙන්ට් කරන්න බලන්න. දැන් ඔයගොල්ලෝ මම කියලා දෙනවා. වැඩියෙන්ම නැමෙන්නේ කවුද? මම නමකුත් එක්ක කියලා දීලා තියෙනවනේ. නමකුත් එක්ක. මෙයා තමයි වැඩියෙන්ම නැමෙන්නේ. එහෙනම් අඩුවෙන්ම නැමෙන එක තමයි මෙතන ප්‍රශ්නේ අහන්නේ. least bending of all. ඔබ නලන VIBG YOR. violet indigo blue green orange red right? පරම හතක් තියෙනවා. ඒකෙන් අඩුවෙන්ම නැමෙන එක මොකද්ද? කියන්න බලන්න ටක් ගාලා. ඔව් ගොඩක් කට්ටිය වැඩියෙන්ම නැමෙන කෙනා තමයි දාන්නේ. මම අහන්නේ අඩුවෙන්ම නැමෙන්නේ කවුද කියලා. ඒක තමයි ඒක පොඩි තියෙන්න ඕනේ ආ. උදාහරණයක් අපි ෆිල්ම් එකක් හරහා ආලෝකය ගමන් කරනකොට ලයිට් රේස් නැමෙන්නේ කොයි පැත්තටද කියලා ඔයගොල්ලන් දන්නවා. එතකොට ඉමේජ් එක shift වෙන්නේ කොයි පැත්තටද කියලා දන්නවා. right? එතකොට අඩුවෙන්ම නැමෙන්නේ කවුද කියලා දන්නවා. වැඩියෙන්ම නැමෙන්නේ කවුද කියලා දන්නවා. right? okay. හරි. අපි බලමු එහෙනම් උත්තරේ. right. බලන්න red. answer is red. ඇයි? දැන් මම මේ බලන්න මම මේක දාලා තියෙනවා. white light එක එනවා prism එකකට මේ dispersion එකක් සිද්ධ වෙනවා dispersion. So dispersion means මේ right. right. ඒක බලන්න VIBGYOR වැඩියෙන්ම නෙවෙයි මම කිව්වේ violet anti තමයි නැවෙන්නේ කියලා. violet anti නැවෙනවා කියලා මම කියලා දීලා තියෙනවා. violet anti තමයි වැඩිපුර නැවෙන්නේ. right.
නැමිලා දෙන්නේ violet නැති. ඒතකොට violet තමයි වැඩිපුර නැමෙන්නේ. හරිද? violet. ඒක අඩුවෙන්ම නැමෙන්නේ red. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේකේ wave length. දැන් මම ඇහුවනම් එහෙම මේ කලර්ස් වලින් dispersion එකක් වෙනකොට wave length එක වැඩිම මොකද්ද? wave length එක අඩුම මොකක්ද? මොන කලර් එකේද? ඒක මතක තියාගන්න. wave length එක වැඩිම red පැත්තේ. red පැත්තේ තමයි wave length එක වැඩිම. එතකොට violet වල wave length එක අඩුයි. හැබැයි wave length එක අඩු වුණාට violet පැත්තේ ශක්තිය වැඩි. ශක්තිය වැඩි. ඒක red වල ශක්තිය අඩුයි. එතකොට අපි හිතමු මේ violet පැත්ත ගත්තොත් අපි නිකන් ultra violet ගත්තොත් ඒකේ ශක්තිය වැඩි නේ කියලා අපිට හානි කරන්නේ. red ගත්තොත් infrared ගත්තොත් ඒ තරම් ලොකු හානියක් නැහැ. හරි? ඒ වගේම violet ළඟ නැමෙන හින්දා මේ ආලෝක කිරණ දුරට යන්නේ නැහැ. දුරට ගමන් කරන්නේ ළඟ නැමෙනවනේ. ළඟ නැමෙනවා. ඒ කියන්නේ ප්‍රිස්මයක් වගේ තියක් තිබ්බොත් ළඟ නැමෙනවා. හැබැයි red වැඩිපුර නැමෙන්නේ නැති හින්දා යා දුරට ගමන් කරනවා. ඉතින් ඒකෙන් තමයි ට්‍රැෆික් ලයිට්ස් වල රතු පාට දාලා තියෙන්නේ උඩින්ම. ඇයි? දුරට පේන්නේ. ඔතන violet දැම්ම නම් එහෙම වාතයේ තියෙන ජලාංශු වාතයේ තියෙන වාතාංශුත් එක්ක බලලි වල යා ළඟදී නතර වෙයි. අපිට දුරට පේන්නේ නැහැ. නමුත් අපිට red color එක දුරට පේනවා. red color එක දුරට පේනවා. ඉතින් ඒකින්ද තමයි ඔය අපි හිතමු ඔය towers වල වල නැත්නම් උස යන තැන් වල හැම වෙලෙම red light එකක් පාවිච්චි කරන. ඒක මොකක් හරි අවතම දුරින්ම පේනවා ඒක. right? ඒක තමයි. ඒ කියන්නේ red වල wave length එක වැඩි. wave length එක වැඩි හින්දා දුරට ගමන් කරනවා. violet වල wave length එක අඩුයි. ළඟ යන්නේ. හරි? හැබැයි ශක්තිය වැඩි violet වල. හොඳයි? මතකද මම ඕක කියලා දීලා තියෙනවා. right? එතකොට මේ උත්තරේට මේ ප්‍රශ්නෙට ආන්සර් එක තමයි B red. ඒක අඩුවෙන්ම නැමෙන්නේ red. වැඩියෙන්ම නැමෙන්නේ violet. හරිනේ? මේ ක්‍රියාවලියට කියනවා dispersion. දැන් සාමාන්‍යයෙන් අපි normal lenses ගත්තොත් ඔය ගමන අපේ තියෙන lenses ඔක්කොම prisms නේ. right? මේ dispersions වෙනවා. අපි කොහොමද මේක dispersions අඩු කරගන්නේ? chromatic aberrations අඩු කරගන්නේ කොහොමද කියන කතන්දරය අපි කතා කරනවා. ඒක තමයි හොඳ lens එකක් වෙන්නේ. ඒක ඔයගොල්ලෝ කතා කරලා දෙනවා අපි Abbe value එක කියන්නේ මොකද්ද? refractive index කියන්නේ මොකද්ද? specific gravity කියන්නේ මොනවද? right? ඒ වගේ දේවල් මතකනේ. characteristics of lens යා මතක ඇති. ඒක පොඩ්ඩක් මතක තියාගන්න පාඩම් කරගන්න. හොඳයි ඉස්සරහට විභාගෙනේ. ඕකේ. එතකොට මේකේ ආන්සර් එක අඩුවෙන්ම නෙවෙන්නේ red. ඒක මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. පැහැදිලිනේ? right. මොකද අපි ගොඩක් කරන්නේ optics එක කියන්නේ හින්දා. okay. Let's move to question number 8. right. question number 8. සාමාන්‍යයෙන් මේ ඔය කතන්දර එක්කම කියන දෙයක් තමයි අපි බලමු ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනුම කියනද කියලා මම කියවනවා. The reason for stars කියන අපේ පේන තරු. The reason for stars appearing high in the sky than the actual are because of අපිට මේ තරු පේන්නේ ඇත්තම තියෙන උසින් නෙවෙයි අපිට ඊට වඩා ගොඩක් උසකින් තියෙන වගේ තමයි පේන්නේ තරු. ඒක අපිට ওই තරුව පේනුනාට ඒ කොච්චර දුර දිනවද කියලා ඒ තරම් උසකින් නෙවෙයි ඊට වඩා චුට්ටක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ මොන කතන්දරේ හින්දාද? ඒ මොකක් හින්දාද? බලන්න A diffraction of light. මොකද මේ light diffraction එක කියන්නේ මම කියලා දෙලා තියෙනවා. properties of light කියනකොට මම කියලා දෙලා තියෙනවානේ. මම properties of light කියන එකට කියලා දෙලා තියෙනවා. refraction, reflection, diffraction, absorption and transmittance. මතකද? පහ. properties of light. transmittance, absorption, refraction, reflection, diffraction. ඒක මතකයි ඒවා right? මම මේක වැරදිට කතා කරන්න යන්නේ නැහැ. right? ඒක බලන්න. අපේ අහසේ තරුවක් පේනවා. නමුත් තරුව අපිට පේන්නේ ගොඩාක් උසින් තියෙනවා වගේ. නමුත් ඇත්තටම ගත්තොත් තරුව ඊට වඩා චුට්ටක් පහළින් තියෙනවා. අපිට එහෙම උසින් පේන්නේ කොමන හේතුව නිසාද? ඒක light diffraction එකක් වෙන හින්දා light වල. එහෙම නැත්නම් light scattering. එහෙම නැත්නම් refraction එකක් වෙන හින්දා light වල. එහෙම නැත්නම් reflection එකක් වෙන හින්දා. right? කමෙන්ට් කරන්න බලන්න ටක් ගාලා. ඔව් මට එක කමෙන්ට් එකක් අත් වෙන්නේ. දාන්න බලන්න. වැරදුනට කමන්නේ. වැරදිලා තමයි ඉගෙන ගන්න. right?
පොඩ්ඩක් කන්ෆියුස් වෙලා නේද ඉන්නේ කට්ටිය. දන්නවා. හිතන්න එතකොට අපිට ලෝක බෝලේ ගත්තම ලෝක බෝලයෙන් එළියෙන් තියෙන වාතය තියෙනවා, ජල වාෂ්ප තියෙනවා, පොළොවට ළඟ තියෙන ස්තරේ ඝනත්වය වැඩි, ඩෙන්සිටි එක වැඩි. උඩට යන්න ඝනත්වය අඩු වෙනවා. ඒතර මොකද්ද වෙන්නේ කියලා. රිෆ්ලෙක්ෂන් කියන්නේ පරාවර්තනය. හොඳයි. රිෆ්‍රැක්ෂන් කියන්නේ ආලෝකය නැමෙන එක. ඕකේ. ඒකට ඇයි අපිට තරුවක් කුසින් පේන්නේ? රයිට්. ඕකේ. මම යන්න උත්තරේ දෙන්න. අපිට පැහැදිලි කරගෙන ඉන්න උත් එක්කම යන්න ඕනේ. හරි. උත්තරේ C. Refraction of light. ඇයි? දැන් බලන්න. මේ බලන්න මේ. ඔය හිතන් ඉන්න මෙතන මම හිටගෙන ඉන්නවා කියලා. රයිට්. මට තරුව පේනවා මෙහෙම. මෙන්න මෙතන තරුව පේනවා. හැබැයි ඇත්තටම තරුව තියෙන්නේ මෙතන. මොකද දැන් බලන්න මෙහෙන් එනගෙන මේ දැන් තරුවෙන්නේ දැන් තරුවට ආලෝකය ලැබෙන්නේ ඉරෙන්නේ. එන ආලෝකය මේ පැත්තට වැඩිලා අපි දැන් අන්න මෙහාට එනවා අපිට. මේ මෙහාට එනකොට මොකද වෙන්නේ? දැන් මෙතන තියෙන එක අපි මේ ඝන ස්තරය මේ මෝඩෙන්ස් ඒරියා එකට. ඒ කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. මේක ආපු ගමන් ආලෝකය නැමෙනවා. නැමෙනවා කියන්නේ ආලෝකය නැමෙනවා කියන්නේ මොකක්ද? රිෆ්‍රැක්ෂන්. රිෆ්‍රැක්ෂන් එක සිද්ධ වෙනවා. අපිට පේන්නේ හැබැයි මෙන්න මෙතන තියෙනවා වගේ තමයි පේන්නේ මේ. හැබැයි ඇත්තටම තියෙන්නේ මෙතන. පේන්නේ මෙතන තියෙනවා වගේ. That's because of refraction of light. දැන් මේකත් බලන්න. තරුව මෙතන තියෙනවා. නමුත් පේන්නේ මෙතන තියෙනවා වගේ මේ. ඒක කුසින් තියෙනවා වගේ පේන්නේ. ඇයි? එන්න එක එක වාත ස්තරවල තියෙන ඝනත්වය වෙනස්. එන්න ලයිට් එක නෙමෙයි. පැහැදිලි? right? Refraction. ඒක මම අහනවා මෙහෙම එකක්. ඇයි අපිට අහස නිල් පාටට පේන්නේ? Why the sky is blue? ඔය මේ ඉස්සරහට ෆිසික්ස් වලදී වැඩිදුර ඉගෙන ගන්නවා. ඒක තියෙන අහස නිල් පාට වෙන්න එකක් තමයි රිලේ ස්කැටරින් කියලා කියනවා. රිලේ ස්කැටරින්. ඒ කියන්නේ ආලෝකය ස්කැටර් වෙනවා. ඒ කියන්නේ යම් කිසි තැනක වැඩිලා විසිරීලා යනවා. රිලේ ස්කැටරින්. right? රිලේ ස්කැටරින් වෙනකොට අහස නිල් පාටට පේනවා. ඒක again light scatter වෙනවා. scatter කියන්නේ යම් කිසි තැනක වැදුනට පස්සේ විහිදලා යනවා. right? අහස නිල් පාටට පේන්නේ ඒකයි. scattering of light. අපි කියන රිලේ ස්කැටරින්. okay. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. right. Then one number 9. A මම statements දෙකක් දීලා දෙනවා මෙතන. කාරණා දෙකක් දීලා දෙනවා. බලන්න පළවෙනි එක තමයි A. Astigmatism is a focusing error in two perpendicular lines. Perpendicular lines කියලා එකක් තියෙනවා. perpendicular කියන්නේ perpendicular හරියට අංශක 90කට තියෙන lines දෙකක්. perpendicular. එක line එකක් අංශක 90ට ගැහුවා. අනිත් එක අංශක 180ට ගැහුවා. එතකොට මේ lines දෙක අතර gap එක අංශක 90 නම් අපි කියන එක perpendicular. ඒ කියන්නේ ලම්බකයි. හරි perpendicular. Astigmatism is a focusing error in two perpendicular lines. ඒ පළවෙනි statement එක. දෙවෙනි එක. Stars twinkle. ඒ කියන්නේ අපි තරු දිහා බලනකොට තරු බලන්න දිලිසෙ තියෙනවනේ. මේ ගැස්සෙනවා වගේ දිලිසෙන්නේ. අපි දන්නවා ග්‍රහලෝක නම් අපි කියනවා දිලිසෙන්නේ නැහැ. twinkle වෙන්නේ නැහැ. ග්‍රහලෝකේ මෙහෙම තියෙනවා. ඒ අපි එහෙම ග්‍රහලෝක අඳුනගන්න. නමුත් තරුවක් නම් තරුව දිලිසෙනවා. දිලිසෙම අඩු වෙනවා වැඩි වෙනවා. දිලිසෙම අඩු වෙනවා වැඩි වෙනවා. twinkle කියන්නේ ඒකයි. Star twinkle due to refraction in the fluctuating atmosphere. Atmosphere එක කියන්නේ සාමාන්‍ය තියෙන අවකාශයේ සාමාන්‍ය අවකාශය කියන atmosphere කියන්නේ අවකාශයේ එළියේ තියෙන අවකාශයේ fluctuations. ඒ කියන්නේ වාතයේ ඝනත්වය වෙනස් වෙනවා, ආර්ද්‍රතාවය වෙනස් වෙනවා. ඒකින් අපිට අර එක දිගට ලයිට් එක එකම විදිහට පේන්නේ නැහැ. fluctuate වෙයි පේන්නේ. නිකන් දිලිසෙනවා, අඩු වෙනවා, දිලිසීම අඩු වෙනවා. twinkle කියන්නේ ඒකයි. right? ඒක මේ statement දෙකෙන් හරි මොකද්ද කියලා අහන්න. බලන්න A. Astigmatic is a focusing error in two perpendicular lines. Right?
two perpendicular lines. B. Stars twinkle due to refraction in the fluctuating atmosphere. One A. Both A and B are true statements. B. Both A and B are false statements. C. A is true while B is false. A hari, B වැරදි. B one. A is false and B is true. A එක වැරදි, B hari. දාන්න බලන්න ටක්කල උත්තරේ. මේ statements දෙකෙන් මම මේ කියපු දෙකෙන් A B දෙකම හරියද? එහෙනම් A. A B දෙකම වැරදිද? එහෙනම් B. A හරි, B වැරදිද? එහෙනම් C. D වැරදි, A හරිද? එහෙනම් D. right ටක්කල කමෙන්ට් කරන්න බලන්න. හරි. අපි යමු උත්තරේ. උත්තරය තමයි both A and B are true statements. හරි. දැන් බලමු අපි චුට්ටක් පැහැදිලි කරගමුකෝ. බලන්න මෙතන. අපි හිතන්න මේ මෙතන තියෙන්නේ right අපේ කෝණික කියලා. අපි දන්නවා what do you mean by astigmatism? astigmatism කියන්නේ මොකක්ද? අර ගොඩක් කට්ටිය අපි දන්නවා astigmatism කියොත් අපි දන්නවා අපි ඒක සිලින්ඩර් lenses පාවිච්චි කරන්න ඕනි. එතකොට ඇහැ ටිකක් ඇදයි හරියට එක පැත්තකින් ફોකස් වෙනවා එක පැත්තකින් ફોකස් වෙන්නේ නැහැ. අපි දන්නවා මේ astigmatism කියන්නේ කතන්දරේ මොකක්ද කියලා. නමුත් මම අහුවොත් මෙහෙම what do you mean by astigmatism කියලා ඔයා කොහොමද ලියන්නේ? විභාගයට අන්න එහෙමනේ. අපිට කතා කරලා කියන්න පුළුවන් ඔක්කොම විස්තර කරලා උදාහරණත් එක්ක දෙන්න පුළුවන්. astigmatism කියන්නේ මේකයි කියලා. සිලින්ඩර් lenses පාවිච්චි කරන්න ඕනේ එක පැත්තකින් පේනවා එක පැත්තකින් පේන්නේ නැහැ එක එක දේවල් කියනවා. So what do you mean by astigmatism? Astigmatism කියන්නේ මොකක්ද? මම කියලා දෙනවා astigmatism means due to different curvatures. විශේෂයෙන්ම due to two different curvatures in the crystalline lens or in the cornea. Mainly corneal astigmatism තමයි අපිට තියෙන්නේ. අපෝ කියනවා. Due to two different curvatures in the cornea or in the crystalline lens. Lens එක වෙන්න පුළුවන් cornea එක වෙන්න පුළුවන්. Retina will perceive a blur image. cornea එකේ හරි crystalline lens එකේ හරි curvature වල difference එකක් තියෙනවා. ඒ කියන්නේ curvature එක එක වගේ නෑ. difference. එක පැත්තකට බැලුවොත් එක curve එකක් තව පැත්තකට බැලුවොත් තවත් curve එකක්. එනේ හේතුව හින්දා retina එකට පැහැදිලි picture එකක් නොලැබීම. පැහැදිලි ප්‍රතිබිම්බයක් නොලැබීම තමයි astigmatism කියන්නේ. So the retina will perceive a blur image, right? Retina will get the blur image. අපි කියන්නේ හරි වශයෙන් perceive a blur image due to the curvature differences of the crystalline lens or by the cornea. And ඒක තමයි astigmatism කියන්නේ. ඒක බලන්න මම මෙතන පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙන්න මේ හරි බලන්නේ පළවෙනි පික්චර් එක. ඔයගලන්ගේ වම් පැත්තේ තියෙන පික්චර් එක බලන්න. මේ කෝණිය එකක් දෙන්න. මේ අංශක 90ට බලන්න කෝණිය එකේ curvature එක වැඩි. මේ පැත්ත බලන්න අංශක 180ට තවත් වෙනත් curvature එකක්. අරකට වඩා curvature එක අඩුයි. මේ curve එක දැන් මේ කෙල්ටෝමීටර් එක දාලා curve එක බැලුවොත් එහෙම මෙන්න මේ 90 පැත්තේ power එක වැඩි. හරිනේ?
පව එක වැඩි. ඒකයි මේ පැත්තේ මේ දාලා තියෙන්නේ රග බෝල් එකක් වගේ මේ කෝණියක. හරිනම් අපේ කෝණියක ෆුට්බෝල් එකක් වගේ වෙන්න එපා. මේ වගේ ලස්සනට ෆුට්බෝල් එකක් වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම පැත්තම කර්ව් එක එක ගාන තිබ්බනම් හොඳයි. ඒක ලස්සනට ගාන ස්පොට් එකට ફોકસ වෙයි. එක්කෝ රිට්න එකේ ස්පොට් එකක් වගේ ફોકસ වෙයි. එහෙම රිට්න එකේ ඉස්සරහට ફોકસ වෙයි මයෝපියා. එහෙම නැත්නම් රිට්න එකේ පිටිපස්සට ફોકસ වෙයි හයිපරෝපියා. නමුත් ස්ටිග්මටිසම් වලදී කොහොමද වෙන්නේ? ටැන් දෙකකට ફોકસ වෙන්නේ. ටැන් දෙකක් කියලා ගන්නේ මම මේ සරලව පැහැදිලි කරන්න ඕනේ ඉඳලා. නමුත් හැම වෙලෙම ටැන් දෙකකට නෙවෙයි වෙනස් වෙන්න පුළුවන්. හරි පැහැදිලි කරගෙන මේ පාස් කරන අපි ටැන් දෙකකට ફોકસ වෙනවා කියලා. ඒක කොහොමද මේ ටැන් දෙකකට ફોકસ වෙන්නේ? මේ කෝණිය එකේ කර්වේචර්ස් වෙනස් වෙනවා. ලෙන්ස් එකෙත් වෙන්න පුළුවන්. හොඳේ. අපි කෝණියක සලකමුකෝ. රයිට්. කෝණියක හොඳට රවුම්ව තිබිලා ලෙන්ස් එකේ වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් ස්ටිග්මටිසම් වෙන්න පුළුවන්. රයිට්. ලෙන්ස් එක හොඳට ප්‍රශ්නයක් නැතුව හොඳට තිබිලා දැන් කෝණියක අපි කොමන්ලි අපි දකින්නේ කෝණියල් ස්ටිග්මටිසම්. ඒකින්ද අපි බලමු. මේ බලන්න මේ කෝණිය කියලා හිතන්න මේ 90 ඩිග්‍රීස් පැත්තට කෝණිය එකේ 90 පැත්තට. ඒ කියන්නේ කෙලින්. එහෙම මේ කෙලින් උඩ ඉඳන්. එහෙම ගත්තොත් මේ පැත්තට. රයිට්. 90 ඩිග්‍රීස් අපි ගත්තොත් කර්වේචර් එක වැඩි කියලා ඔයගොල්ලන්ට පේනවා. ඒ කර්වේචර් එක වැඩි කියන්නේ මේ පැත්තේ ඇහි කෝණියගේ පව එක වැඩි. ඒ බල්ජ් වෙලා වගේ. මේ 180 පැත්ත. ඒ පැත්ත ටිකක් ෆ්ලැට්. ඒ පැත්ත ෆ්ලැට්. කොහොමද ෆ්ලැට් කියන්නේ? අපි මේ රග බෝල් එකක් වගේ. රග බෝල් එකේ මෙන්න මේ පැත්තේ කර්වේචර් එක වැඩිනේ, කර්ව් එක වැඩිනේ. මේ පැත්ත ෆ්ලැට් නේ ටිකක්. හරි. එතකොට මේ කර්ව් එක වැඩි පැත්තට මොකද වෙන්නේ? පව එක වැඩි හින්දා මේ බලන්න මේ කොළ පාට මේ ලයිට් එක ළඟට ફોકસ වෙනවා. ඒ පව එක වැඩිනේ. පව එක අඩු වෙනනම් මොකද වෙන්නේ? අන්න දුරට ફોકસ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කතන්දරයක්ම තමයි අපේ ඇහි කෝණියගේ කර්වේචර්ස් වෙනස් වුණා පස්සේ ඇහැට වෙන්නේ. ඒ කියන්නේ හරියටම රෙටින එකට මෙතන ફોકસ වෙන්න ඕනේ මේ. මෙතන මේ දාගෙන මෙතෙන්ට ફોકસ වෙන්න ඕනේ. නමුත් මේ බලන්න දෙකම ළඟට ફોકસ වෙලා තියෙනවා. ඒ කියන්නේ කර්වේචර්ස් වෙනස්. සමහරවිට එකක් හරියටම රෙටින එකේ ફોકસ වෙලා එක පැත්තක් විතරක් ફોકස් නොවි තියෙනවා පුළුවන්. අපි කියන්නේ සිම්පල් ස්ටිග්මටිසම්. දැන් මෙතන ගත්තොත් දෙකම ඉස්සරහට ફોકસ වෙලා තියෙනවා. රෙටින එකට ફોકસ වෙන්න ඕන. නමුත් මේ දෙකම ඉස්සරහට ફોકස් වෙලා තියෙනවා. හැබැයි තැන් දෙකකට. අන්න ෆෝකල් ලෙන්ත් දෙකක්. අන්න ස්ටිග්මටිසම් 90 ඩිග්‍රීස් පැත්තෙන් එක විදිහට එක තැනක ફોકસ වෙනවා 180 පැත්තෙන් තවත් තැනකට ફોકસ වෙනවා ස්ටිග්මටිසම් පැහැදිලිද ඒක මම මේ කතරයක් අරගෙන තියෙන්නේ පර්පෙන්ඩිකියුලර් ලයින්ස් දෙකක් අරන් තියෙන්නේ ඒක පැහැදිලි කරගන්න පහසුව ඒක ඇත්තටම බලන්න මේ 180 පැත්තේ මේ ඕගන්න පේන රතු පාට පැත්ත තියෙන එක රෙටින එක තව තල්ලු වෙන්න ඕනේ එහාට තේරෙනවද තව තල්ලු වෙන්න ඕනේ මේක ලං වෙලා තියෙන්නේ මේක තව මයිනස් වාතිය වැඩි වෙන්න ඕනේ දැන් මේ පැත්තේ බලන්න මේ පැත්තේ මෙතනම ලං වෙනවා. ඒ පැත්තේ තවත් වැඩිපුර පව එකක් වුණා. මේක වැඩිපුර පව එකක් ඉන්නේ නැහැ. වැඩිපුර ළඟට ફોકස් කරලා තියෙන එකකින් රෙටින එක පැත්තට තල්ලු කරන්න තව වැඩිපුර මයිනස් පව එකක් වුණා. මේකට 180 පැත්තට අඩුවෙන් මයිනස් පව එකක් වුණා. තේරෙනවද මේ? මේ මෙතන +1 එරර් එක +1. එහෙනම් ඒක නියුට්‍රලයිස් කරන්න මොකද දාන්න ඕනේ? -1 දාන්න ඕනේ. දැන් මම මෙතෙන් දෙනකොට මෙතන +1 උයි මෙතන 150 එරර් එක සම්පූර්ණයෙන්ම 250 එරර් එකක් ප්ලස් කියන්නේ ළඟට ફોકස් කරලා තියෙන. ඒ කියන්නේ කෝණික පව එක වැඩිනේ. කෝණික පව එක වැඩි වෙනකන් ප්ලස් ගතියනේ වැඩි වෙන්නේ කෝණික. ඔබලා දන්නවා සාමාන්‍ය කෝණික පව එක තමයි ඇවරේජ් කෝණික පව එක තමයි +43. right +43. ඒ ඇවරේජ් ලෙන්ස් එකේ පව එක තමයි +20. ඒ රැහේ සම්පූර්ණ පව එක තමයි +63. ඒ මේ +63 එක තියෙන අඩුපාඩු තමයි අපි සාමාන්‍යයෙන් -1 -2 දාලා ඔය ලෙන්සස් වලින් හරි පොඩි දේවල් අපි කරන්නේ. හරි එතකොට මොකද වෙලා තියෙන්නේ මේ දෙපැත්තම කර්වේචර් එක වැඩි වෙලා ඒ කියන්නේ ප්ලස් ගතිය වෙන්නේ කෝණික කර්වේචර් එක වැඩි වෙනවා කියන්නේ ප්ලස් ගතිය වෙනවා කෝණික ෆ්ලැට් වෙනවා කියන්නේ ප්ලස් ගතිය අඩු වෙනවා හරි ප්ලස් වැඩි වුණාම ළඟට ફોકસ වෙන්නේ ඉතින් ළඟට ફોકસ වෙන්න නම් ඊට අපි ඒක රෙටින එකට ફોકસ කරගන්න නම් මොකද දාන්න ඕනේ මයිනස් ලෙන්සස් දාන්න ඕනේ මේකට පැහැදිලිනේ ඒක පවර්ස් දෙකක් අවශ්‍ය වෙන ඩිරෙක්ෂන්ස් දෙකට අපි බලමු ඉස්සරහට ඒක පොඩි ප්‍රශ්නයක් මම දාලා තියෙනවා හරි මේවා මේ මෙතන මේ පිටුර දෙන්නේ spherical lens එකකුයි cylindrical lens එකකුයි දාන්න. මම මෙතන වැඩි කාර්යනාස්ති කරන්නේ මම මේක කියලා දීලා තියෙනවා පැහැදිලිව. ඒක අපේ ආන්සර් එක තමයි හරියටම perpendicular lines දෙකක් හරියටම ફોકස් වෙන්නේ නැති කතන්දරයකට අපි සරලව මේ perpendicular lines දෙකක් මේ දෙක මේ perpendicular line දෙක මෙතන මේ පැත්තෙන් එකයි මෙතන හරියට අංශ 90 වෙනසක් තියෙනවා තමයි අපි කියන්නේ perpendicular lines දෙකක්. ඇයි හරියට මෙතන ફોકස් වෙන්නේ නැහැ. ඇයි curvature difference එකක් තියෙනවා. අපි මේකට astigmatism කියලා කියනවා. පැහැදිලිනේ? ඊට අමතරව මේ ප්‍රශ්නේ ගත්තොත් වාතයේ එහෙම නැත්නම් ඇට්මොස්ෆියර් එකේ තියෙන වායු වල තියෙන ඝනත්වය ඒක ආර්ද්‍රතාවය ඒ කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ඒ සියලු දේ හින්දා අපිට තරුවක් දිහා බලනකොට තරුව ගැස්සෙන්නේ නැහැ. නමුත් අපිට පේන්නේ මෙහෙම
එළිය අඩු වැඩි වෙනවා වගේ. මොකද මේ වාතයේ නැත්නම් ඇට්මොස්ෆියර් එකේ තියෙන වෙනස්කම්. ඒක ස්ටේට්මන්ට්ස් දෙකම හරි මේ ප්‍රශ්නේ. පැහැදිලිනේ? රයිට් ඕකේ. ඉස්සරහට යන්න. 10 වෙනි ප්‍රශ්නේ. S දෙකක් තියෙන හින්දා මොකද වෙන්නේ කියන එක. Having two eyes facilitates it. S දෙකක් තියෙන වාසිය මොකද්ද? බලන්න A මේ ස්ටේට්මන්ට්ස් තුනක් දීලා තියෙනවා මම. ඒ වගේ මේකෙන් මොකද්ද හරි කියලා යහන්න. Having two eyes අපිට තනියක් තියෙනවට වඩා S දෙකක් තිබුණොත් ඒ බයිනොකියුලර් විෂන් තියෙනවා. මොකද්ද මේකේ තියෙන වාසිය? Increase the field of view. අපිට පේන පරාසය වැඩි. හරිද වැරදිද හිතාගන්න. Bringing the three-dimensional view. අපිට ත්‍රිමාන දෘෂ්ටිය ලැබෙනවා. C. Developing the concept of distance. දුර, size. හරි. ඒක අපිට මේ S දෙකක් තියෙන වාසිය පළවෙනි එක තමයි increase the field of view. අපිට පේන පරාසය field of view එක වැඩි වෙන S දෙකක් තිබුණා. ඒක ඔබ හිතන තනියකින් S දෙකේ field of view වැඩි. දෙක B bring the three-dimensional view. අපිට ත්‍රිමාන දෘෂ්ටියක් ලැබෙනවා. S තනියකින් ත්‍රිමාන දෘෂ්ටිය ලැබෙන්නේ S දෙකම තිබුණොත් ත්‍රිමාන දෘෂ්ටිය ලැබෙන්නේ. Stereopsis. එන three-dimensional vision. අපිට ලැබෙන්නේ එහෙම. තුන්වෙනි එක තමයි අපිට distance එක එහෙම නැත්නම් ගැඹුර මෙතන ගැඹුර ගැන දීලා නැහැ depth perception එක කියන distance එක ජජ් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ස්ටේට්මන්ට් තුනෙන් A විතරද හරි නැත්නම් AB විතරද හරි B විතරද හරි එහෙම නැත්නම් ABC කියන තුනම හරිද? ටග්ගල් කමෙන්ට් කරන්න බලන්න. සරලයිනේ නම් දැන් ඔය පැහැදිලි කරලා දුන්නා. ටග්ගල් කමෙන්ට් කරන්න බලන්න. ඒකට මම කමෙන්ට් බලාගෙන ඉනවා. හරි. ඒකට කමෙන්ට් බලාගෙන ඉනවා නේ. හරි. right බලන්න ආන්සර් එක D ABC තුනම හරි. ඒක බලන්න බයිනොකුලර් විෂන් එකක් තියෙනවා. බයිනොකුලර් විෂන් S දෙකම තියෙනකොට field of view වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම මම කියවා field of view එක අංශක 180ක් විතරම තියෙනවා. තනියෙක් ගත්තොත් සාමාන්‍යයෙන් අංශක 150ක් 155ක් විතර තියෙනවා. ඒ අංශක 30ක් 40ක් අඩු වෙනවා. තනියෙක් field of view. හරි. මම කියන්නේ මේ හොඳ පුද්ගලයෙක් කියන්නේ. මේ සියලු දේ කතා කරන්නේ සාමාන්‍ය හොඳ පුද්ගලයෙක් කියලා. සාමාන්‍ය බයිනොකුලර් field of view එක අංශක 180ක් තියෙනවා. ඒ field of view එක අනිවාර්යෙන් වැඩි බයිනොකුලර් විෂන් එකක් තියෙනවා S දෙකම තියෙනකොට. හරි මතක තියාගන්න. මෙන්න මේ S දෙකේම බලන්න මෙන්න මේ ඒරියා එක. S දෙකේම කවර් වෙන ඒරියා එක තමයි අපිට right binocular vision. ඒ කියන්නේ 3D image. අපිට ත්‍රිමානව අඳුන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඒත් එක්කම අපිට දුර හරියට ගෙස් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගැඹුර හරියට දැක ගන්න පුළුවන් මේ S දෙකෙන්ම වෙන ඒරියා එක. වෙන මේ ඒරියා එකේ තමයි. ඒක මේ කරන්දර තුනම හරි. ඒකට අපි මේ ළමයා මේකෙන් බෝලයක් විසික් කරනවා නේ. මේ බෝලේ වේගය අඳුන ගන්න පුළුවන්. මේ බෝලේ ත්‍රිමානව අඳුන ගන්න පුළුවන්. හරි. එතකොට මෙයා කොච්චර දුරකින් ඉන්නේ මේ ළමයා. කියන්නේ ඩෙප්ත් එක. ඒක අඳුන ගන්න පුළුවන්. ඒ සියලු දේ අපිට ලැබිලා තියෙන්නේ මේ S දෙකක් තියෙන හින්දා. ද්විනේත්‍රික දෘෂ්ටිය. දැන් ඒක බලන්න අපිට S දෙක මේ හිස්කම ඉස්සරහින් තියෙන එක වාසියක්. right. මොකද සමහර සතුන් ඉන්න දෙපැත්තේ. ඒ දවස්වල මතකනේ ෆිසික්ස් වල ඉගෙනනකොට මාළුවා දකින්න ලෝකෙ හිම ඉගෙන ගන්නවා. ඒකට අපේ වගේ නෑ. ඒක දෙපැත්තේ පේනවා. පිටිපස්සෙන් එන උත් පේනවා. දැන් අපිට පිටිපස්සෙන් එන කට්ටිය පේන්නේ ඉස්සරහින් එන කට්ටිය තමයි පේන්නේ. නමුත් මාළුවාට එයාගේ ආරක්ෂාවට පිටිපස්සෙන් ඉන්න එකක් බලාගන්න එපා. පිටිපස්සෙන් පන්නන් එනවද දන්නේ නැහැ. ඒක කන්න වෙනේ. right පැහැදිලිනේ. ඒ වගේ. හොඳයි. පැහැදිලිනේ. ඒක ත්‍රිමාන දෘෂ්ටින වාසි field of view එක වැඩි. depth perception එක තියෙනවා. distance එක අපිට judge කරන්න පුළුවන්. right. ඒත් එක්කම ත්‍රිමාන දෘෂ්ටිය stereopsis 3-dimensional vision එක. ඒ සියලු දේ ලැබෙනවා. පැහැදිලිනේ. right okay. මම ඉස්සරහට යනවා. දැන් ඉවර කරන වෙලාවත් හරි. බලන්න. Discuss few important things about the below structure. මේ structure එක අඳුන ගන්න පුළුවන්ද?
මේ ස්ට්‍රක්චර් එක අඳුනගත්තද? මොකද්ද මේ ස්ට්‍රක්චර් එක ටක් ගාලා කියන්න බලන්න. සෙට් කරන්න බලන්න මොකද්ද මේ ස්ට්‍රක්චර් එක කියලා. ලියන්න. ටක් ගාලා ලියන්න. chat box එකේ දාන්න බලන්න. මොකද්ද මේ ස්ට්‍රක්චර් එක? right okay මේ තියෙන crystalline lens එක right crystalline lens එක කියන්නේ මොකද්ද අපේ ඇහි ඇති තියෙන lens එක දැන් ඔයගොල්ලෝ මේකේ මම structure එක කියලා දෙන්නම් right දැන් මේ ඉස්සරහින් තියෙන්නේ ඒ lens එකේ epithelium එක මෙන්න මේ තියෙන lens එකේ මේ තියෙන epithelium එකෙන් right තමයි දැන් මේ වටේ තද පාට මේ lens එක වටේ තද පාට තියෙන එක මොකක්ද ඒක තමයි lens capsule එක right හරිද මම ලොකු විස්තරයක් කියන්නේ නැහැ මෙතන දල වශයෙන් දේවල් ටිකක් ඉස්සරහා කරා right okay මේ තියෙන lens එක හරස් කරා okay ඉතින් මේ කළු පාට ස්ට්‍රක්චර් එක මේ තියෙන anterior capsule එක මේ posterior capsule එක හරි ඉතින් මේ lens එකේ තියෙන substance ඔක්කොම සිරු දේ හදලා තියෙන මේ lens එකේ තියෙන epithelium එක මොකද වෙන්නේ අපි ඉපදෙනකොටම කල්ල අවස්ථාවේ ඉඳන්ම right මේ epithelium එකෙන් මේ lens එක හැදුනට පස්සේ මේ epithelium එකෙන් සෛල කැපි කැපි මේ මැදට එකතු වෙනවා ඒක මේ මැද හරිය lens එකේ nucleus එකේ තියෙන්නේ අපි පොඩි කාලේ ඉපදෙනකොට තිබ්බ සෛල lens එක ඇහි lens එක අපේ ඇහි තියෙන එක organ එකක් තමයි ජීවිත කාලේ ඔය මරණකම්ම සෛල බෙදෙනවා කියන එකම organ එක වෙන්න පුළුවන් ජීවිත කාලේ පුරාම සෛල බෙදෙනවා හැබැයි මේකේ size එක ලොකු වෙන්නේ නැහැ සෛල බෙදුණා කියලා මේ lens එක අවුරුදු 15 lens එකේ size එක මෙච්චරයි අවුරුදු 50 වෙනකොට ඒකේ දෙගුණයක් වෙලා කියලා එහෙම නැහැ ඒතර මොකද වෙන්නේ සෛල බෙදි සියිස් එක ලොකු වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ සෛල බෙදි ඝනත්වය වැඩි වෙනවා එන්න මෙතන තදට පැක් වෙනවා ළඟ දැන් සාමාන්‍ය ඉහිල් වැහිරිලා තද වෙන්නේ නැතුව මෙහෙම සෛල බෙදෙනේ ඔක්කොම මෙහෙම ඇහුනොත් මොකද වෙන්නේ ඒකේ සයිස් එක ලොකු වෙනවනේ නෑ දැන් මේ කැප්සූල් එකක් තියෙන වටේ ඒකයි කැප්සූල් එකක් තියෙනවා මේ තලයේ ආවරණයක් හොඳ ආවරණයක් තියෙන මේ කැප්සූල් එකක් ඒ කැප්සූල් එක වටේ හින්දා ඒක ලොකු වෙන්නේ නැහැ මොකද වෙන්නේ චූට්ටක් ඉලාස්ටික් ගතියක් තියෙන නමුත් මේකේ lens එක size එක ලොකු වෙන්නේ හැබැයි අර බෙදෙන සෛල ඔක්කොම මැදට එන්න tightly pack වෙනවා ඒක අපි පොඩි කාලේ දැන් මේක ලොකු anatomy එකක් තියෙනවා මේ lens එක ගැන වල දවසක් විතර කතා කරන්න පුළුවන් හොඳයි lens එක ගැන දවසක් විතර කතා කරන්න සරලව කියන්නේ අපි පොඩිම කාලේ ඉපදෙන තිබ්බ සෛල තමයි මේ හැරෙන්නේ ඊට පස්සේ ටික මේක වෙනවා හරි ඊට පස්සේ මේ සෛල ඉස්සලා මෙහෙට බෙදිලා මේවා තමයි ඊට පස්සේ මේක lens fibers කියලා කියනවා ඊට පස්සේ ළඟට මේ nucleus එකට මෙතන බෙදෙනවා right okay මම මේ structure ගැන ඔයගොල්ලෝ මොනවද දන්නේ ඉතින් මට කියන්න බලන්න මේකේ අපේ ඇඟේ තියෙන අවයව වලින් වැඩිපුරම ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු වන දේ තමයි මේ crystalline lens එක කොච්චරද ප්‍රෝටීන් ප්‍රතිශතය ඔය අනිත් ළමයි කියන්න බෑ නිකන් ඉගෙන ගන්න ඉන්නවා කොච්චරද ඇහි lens එකේ ප්‍රෝටීන් ප්‍රතිශතය කොච්චරද ජලයේ ප්‍රතිශතය කොච්චරද දාන්න මට අගල කමෙන්ට් එකක් crystalline lens එකේ ප්‍රෝටීන් ප්‍රතිශතය කොච්චරද ජල ප්‍රතිශතය කොච්චරද what's the percentage of protein and the water yes sorry right right ප්‍රෝටීනුයි ජලය දෙකම දාන්න
right? Okay, right. So මේකේ මේ ක්‍රිස්ටලයින් ලෙන්ස් එකේ 35% protein 35% protein and 65% water. පැහැදිලිනේ? සාමාන්‍යයෙන් අපි ඇඟේ ස්ට්‍රක්චර් එක ඕනි ඕගන් එක මුළු ජීවිතයම ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ප්‍රතිශතය තියෙන සාමාන්‍යයෙන් 17ක් සාමාන්‍යයෙන් 17ක් 20ක් විතර තමයි ඕනි එක ඒ ඕගන් එක ගත්තොත් ප්‍රෝටීන් ප්‍රතිශතය. ඇඟේ වැඩිපුරම ජලයෙන් 80ක් විතර ජලය තියෙන්නේ. හරිද? නමුත් බලන්න ක්‍රිස්ටලයින් ලෙන්ස් එකේ අනිත් ඕගන්ස් වලට දෙගුණයක්. ඒ කියන්නේ අර 17ක් තියෙන එක almost double 35% protein 65% water. පැහැදිලිනේ? right. එතකොට මම අහන තව ප්‍රශ්නයක්. මේකේ මේක transparent structure එකක් නේ. මේක තරහා ආලෝකය ගමන් කරන්න ඕනේ. transparent. right? transparent structure එකක්. එතකොට මේකේ thickness එක කොච්චරද? diameter එක කොච්චරද? ටක්කල් දාන්න බලන්න. lens එකේ thickness එක කොච්චරද? diameter එක කොච්චරද? කමෙන්ට් කරන්න. Okay. ඔයාලගේ ඉගෙන ගන්න තියෙනවා මේකේ lens එකේ thickness එක it's about 4 mm and diameter එක it's about 9 mm. thickness එක 4 mm and diameter 9 mm in diameter. equatorial diameter එක නෙමෙයි සාමාන්‍ය lens එක diameter එක 9 mm thickness එක 4 mm. හරියනේ? right okay. ඒක ඔයගොල්ලන් දන්නවා මේක bi convex structure එකක්. bi convex දෙපැත්තම උත්තලයි. right? and lens එකේ power එක it's about 20 diopters in power. lens එකේ power එක diopters 20ක් විතර. and it's a transparent structure, right? and it's avascular. avascular කියන්නේ මොකක්ද? lens එකට vessels නැහැ. ඒ කියන්නේ blood vessels lens එකේ නැහැ. and nerves නැහැ. no nerves, right? nerves නැහැ. 65% water, 35% protein, right? එතකොට අන්න ඔය කතන්දර ටික දන්නවා. ඒක මට කියන්න දැන් මේකේ මේ ක්‍රිස්ටලයින් ලෙන්ස් එකේ blood vessels නැත්තම් ක්‍රිස්ටලයින් ලෙන්ස් එකට නියුට්‍රිෂන් ලැබෙන්නේ කොහෙන්ද? ක්‍රිස්ටලයින් ලෙන්ස් එකට පෝෂණ ලැබෙන්නේ කොහෙන්ද? දාන්න මට කමෙන්ට් එකක් ගන්න. ක්‍රිස්ටලයින් ලෙන්ස් එක අයිති තමයි මේ ක්‍රිස්ටලයින් ලෙන්ස් එක hold in place by suspensory ligaments. මේ lens එකේ capsule එකට suspensory ligaments ciliary body එකේ ඉඳන් එන suspensory ligaments මේ lens එකේ capsule එකට හැදිලා lens එක හරියට ඒ තියෙන place එකේ තියලා තියෙනවා. hold by suspensory ligaments. ඒ දේවල් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. දැන් මම අහපු ප්‍රශ්නේ මේකට blood vessels නැත්තම් සාමාන්‍යයෙන් හැට පෝෂණ ලැබෙන්නේ blood vessels වලින් ගොඩක් වෙලාවට. නමුත් එහි තියෙනවා වෙනම යාන්ත්‍රණයක් කොහොමද lens එකට පෝෂණ ලැබෙන්නේ සහ lens එකෙන් තියෙන metabolic waste ඉවත් වෙන්නේ කොහොමද කියන්න බලන්න. right okay. ඉබ්බනේ උත්තර දීලා තියෙනවා. lens එක ඔයගොල්ලන් දන්නවා මේ lens එක සාමාන්‍යයෙන් අපේ ඇහි iris එකට පිටිපස්සෙන් vitreous එක ඉස්සරහින් තියෙන posterior chamber එකේ තියෙන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට කියලා දෙලා තියෙනවා මේක aqueous වලින් නැහැවි තියෙන්නේ. මේක aqueous වලින් ගිලිලා තියෙන lens එක. aqueous කියන්නේ මොකද්ද? aqueous කියන්නේ මොකද්ද? aqueous කියන්නේ මොනවද? aqueous කොහෙන්ද හැදෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා ciliary body එකේ තියෙන ciliary processes වලින් තමයි aqueous secrete වෙන්නේ.
ඒක්වස් එක්ට්‍රීට් වුණාට පස්සේ posterior chamber එකේ fill වෙනවා. ඊට පස්සේ ඒක pupil එක හරහා anterior chamber එකට එනවා. anterior chamber එකට ඇවිල්ලා anterior chamber angle එකේ තියෙන Schlemm's canal එකේ trabecular meshwork එක හරහා පෙරිලා ආපහු අපේ venous system එකේ ආවේ blood system එකට එකතු වෙනවා. right? ඒතර මේ ඒක්වස් වල තියෙන කාර්යය තමයි මේ ඇහි ප්‍රෙෂර් එක පාලනය කරනවා වගේම ඇහි lens එකට පෝෂණය සපයනවා. ඇහි lens එකට නෙමෙයි posterior cornea එකට cornea එකේ පිටිපස්සට පෝෂණය සපයන ඒක්වස් වලින් සහ ඒක්වස් එකෙන් මොකද කරන්නේ මේ lens එකේ තියෙන metabolic waste අයින් කරනවා. ඒත් එක්කම ප්‍රධාන ක්‍රමය තමයි ඒක්වස් එක. ඊට අමතරව vitreous gel එකේ ගෑවි ගෑවි තියෙන පිටිපස්සේ posterior vitreous එකෙම පොඩි පෝෂණයක් සැපීමක් සිද්ධ වෙනවා. නමුත් mainly ඒක්වස් එකේ. හරියනේ? right. lens එක ගැන පොඩක් cataract හැදුනන් පස්සේ වෙන්නේ මේකේ තියෙන protein structure එක වෙලා අර පිටර සුදු මණ්ඩේ වගේ මේක තියෙන එක ටැම්බෝ වගේ එනවා. ඒකට මොකද කරන්නේ? cataract form වෙන එක තැන් තියෙනවා. ඒක අපි කරන්නේ මේ lens එක right. ඒක මොකද කරන්නේ මේ lens එකෙන් ඉස්සරහා මේ capsule එක චුට්ටක් damage කරලා ඇතුළේ තියෙන lead substance එක අයින් කරලා මේකත් හැබැයි මේ මුළු capsule එකම අයින් කරන්නේ නෑ. right. මේක lens එක මේ මල්ල ඇතුළට මේ bag එක ඇතුළට artificial lens එකක් දාන එකයි කරන්නේ. හරි. ඒක පැහැදිලිනේ? right. okay. අපි දැන් මම තව ප්‍රශ්න දෙකක් මම දාගෙන තිනවා. මම හිතනවා අපි මේක ඊළඟ දවසේ සාකච්ඡා කරමු මේ optical cross ගැන. හරි. optical cross ගැන අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මොකද දැන් මම 6:00ට ඉවර කරන්න හිටියේ. දැන් 7:10 වෙලාව. ඒකෙන් අපි නතර කරමු. මට නිකමර පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඕගලන්ට මේ වගේම ඕගලන්ට හෙට උදේටත් මේක කරන්න පුළුවන්ද? නැත්නම් ඔයාලට උදේ කරන එක පහසුද? නැත්නම් හවස් වරුවේ කරන එක හොඳයිද? ටගල කමෙන්ට් එකක් දාන්න බලන්න. අපි නතර කරන්න කලින්. How's that for me morning after the car? Morning after. ඒ පාන්දරම නම් මමත් කැමති මොකද වැඩ ඔක්කොම පටන් ගන්න කලින් සාමාන්‍යයෙන් පහරිද නැගිට්ටම මේ වෙලාව වෙනකොට ලේසියිනේ. මොකද මේ දවස්වල මම හිතන්නේ වැඩට යන්නේ නැහැනේ කට්ටිය. නේද? හවස වුණාම පොඩ්ඩක් ඉතින් හවස සාමාන්‍යයෙන් 7-8 ඒ වගේ වෙලාවට තමයි කරන්න වෙන්නේ. හයමාර මෙහෙමයි. ගොඩක් තව ප්‍රශ්නයක් තියෙනවා 6:00 7 වෙනකොට මේ ළමයිට ක්ලාසස් එහෙම තියෙනවා හොඳේ. ඔයගලන්ටත් එහෙම තියෙන ඔන්ලයින් ක්ලාසස්. ඒක වහන්දරම ගොඩක් දෙනෙක් කැමති මොම් හරි. අපි බලමුකෝ කොහොමද කියලා. අපි අද තර්ස්ඩේ නේ. අපි ආපහු සැටර්ඩේ 28 සැටර්ඩේ එක කරමු. නෙක්ස්ට් සැටර්ඩේ අපි ආපහු තියෙනවා. පැහැදිලිනේ? ඒකෙන් අපි ඒතකොට මේකේ ඉතිරි ප්‍රශ්න දෙකයි. තව මම ඉස්සරහට මගේ සබ්ජෙක්ට් එකත් එක්ක ප්‍රශ්න ටික ගන්න. ඒ ටිකත් එක්ක අපි සාකච්ඡා කරගමු. රයිට් එහෙනම් සියලු දෙනාම පරිස්සමින් ඉන්න. මේ මොන හරි මම විනාඩි දෙකක් විතර දෙන්නම්. මේ මොන හරි කමෙන්ට් කරන්න තියෙනවා නම් චුට්ටක් ඔය chat එකේ කමෙන්ට්ස් දාන්න. සෙෂන් එක හොඳයිද? තව මොන හරි ඕගන්ට තව පැහැදිලි කිරීම අවශ්‍යද කියලා. මම අද පොඩි ටිකක් සරල දේවල් ටිකක් කතා කරේ. අපි සබ්ජෙක්ට් වයිස් වෙන වෙනම කතා කරන්න යනවා ලබන ඊළඟ දවසේ ඉඳන්. ඒ කියන්නේ සෙනසුරාදා ඉඳන් මේ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඊට පස්සේ පරිස්සමෙන් ඕගොල්ලන් ඉන්න මාස්ක් දාගෙන ඉන්න එළියට යන එක දේවල් අඩු කරන්න. අපි ඉක්මනටම හම්බ වෙමු. ඕකේ. රයිට්. එහෙනම් චූටි විනාඩියක් විතර දෙන්නම් කමෙන්ට්ස් ටිකක් දාලා ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවා කියලා මේ අපි නම් අද නතර කරමු. රයිට්. So have a good day. ඔක්කොම මගේ මේ
නම්බර් එක දාන්න ඕනේ. ඒකට ටෙක්ස්ට් එකක් දාන්න මොන හරි අවශ්‍යකමක් තියෙනවා. ඕකේ. රයිට්. එහෙනම් අපි නතර වෙමු. රයිට්. Thank you very much, sir. Okay, Shivla. Thank you.